ඔබ ජීවිතේ කවදාවත් ගිරවෙක් වගේ වෙන්න එපා. රාජලියෙක් වගේ වෙන්න. ඇයි මං එහෙම කියන්නේ? ගිරව හැමදාමත් සැහෙන කියවනවා. හැබැයි ඌට ආකාශයේ ඉහළට පියඹන්න බෑ. ඌ බොහොම පහළින් පියඹන්නේ. රාජලියෙක් හරිම නිශ්ශබ්දයි. හැබැයි ඉහළම ආකාශයේ පියඹන්න පුළුවන් වෙන්නේ රාජලියට විතරයි. වැහි වලාකුළු දකිද්දිම හැම කුරුල්ලෙක්ම කරන්නේ හෙවණක් හොයාගෙන පුළුවන් තරම් වැස්සෙන් බේරෙන්න හදන එක. ඒත් රාජලියෝ වෙනස්. උන් හැමතිස්සෙම වැහි වලාකුළට ඉහළින් පියඹනවා. එකම ප්‍රශ්නය තුලේ ආකල්ප වෙනස් වෙනවා. අපි හැමෝම අද ඉන්නේ යම්කිසි විදිහක ප්‍රශ්නයක් මැද්දේ මේ වසංගතයත් එක්ක. හැබැයි හැම කෙනාම පහසු ක්‍රම හොයනකොට ඔබ උත්සාහ කළ යුත්තේ පහසු ක්‍රමයට වඩා දුෂ්කර වුණත් හොඳම ක්‍රමයට යන්න. ඔබේ ආකල්පයේ තියෙන්න ඕනේ හොඳම තැනට ඉගිල යන්න. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ හොඳම ක්‍රමත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාට අද මේ පාඩමත් එක්කලා ඔබේ දැනුම ඉහළට අරගෙන යන්න පුළුවන් යම් වටිනා කරුණු කීපයක් අපට අද දවසේ සාකච්ඡාවේදී කරන්න පුළුවන් වෙයි කියලා. 2021 උසස් පෙළ විභාගයේ වෙනුවෙන් අපි පවත්වන ඔන්ලයින් පන්ති මාලාවේ රිවිෂන් පන්තිවල පළමුවෙනි පන්තියේ විදිහටයි අද ඔබ අප මුණ ගැහෙන්නේ. පෞගේ සති දෙකක පමණ කාලයක් මේ රටේ ඇතිවෙච්ච තත්ත්වයන් එක්කලා බහුතික පන්ති අපට පවත්වන්න බැරි වුණා. ඒ වගේම අපි නුගේගොඩ, ගම්පහ, පානදුර අලුත් තැනක පන්ති ආරම්භ කරන්න සිටියා. නමුත් ඒ සියල්ල අප දෙපිරිසටම මුණ ගැහෙන්න බැරි තත්ත්වයක් උදා වුණත් අපි ඒ ක්‍රමය ඇතුලේ යම්කිසි දුෂ්කරතා තිබුණත් උත්සාහ කරනවා මේ අන්තර්ජාලය පදනම් කරගෙන Zoom app එක හරහා ඔබට වඩාත් හොඳින් ඔබේ අධ්‍යයන කටයුතු කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කළ දෙන්න. අද දවස වෙනකොට අපි රිවිෂන් පන්තිවල ආර්ථික විද්‍යා හැඳින්වීම, නිෂ්පාදන සම්පත්, මූලික ආර්ථික සංකල්ප කතා කරලා ඉවරයි. අපට ඇත්තටම පටන් ගන්න තියෙන ආර්ථික පද්ධති, නිෂ්පාදන හැකියාව ආදර්ශ කියන කොටස්. නමුත් මම විශ්වාස කළා උසස් පෙළ විභාගය සඳහා දැන් ඊළඟට සූදානම්ින් ඉන්නේ ඔබ. ඔබට තියෙන වසරකටත් වඩා බොහොම අඩු කාලයක්. ඔබට යම් අභියෝගයක් තියෙනවා. මේ මොහොතේ අඩුම තරමේ ඔබ ඉගෙනගත් ඔබ දන්නා කියන කරුණු වලින් මේ පාර උසස් පෙළ විභාගයේ ආපු ප්‍රශ්න පත්‍රය ඇතුලේ කොයිතරම් සාධනීය මට්ටමක් ඔබට තියෙනවද කියන එක නිශ්චය කරගන්න එක මේ මොහොතේ ඉතාම වැදගත්. එස අපි අපේ පුනරීක්ෂණ පන්ති මාලාවේ අලුත් පාඩම් කොටසෙන් පටන් ගන්න එක ලබන සතියේට මදකට ඉඩ තියලා මේ මොහොතේ ඔබට වුණත් ඔබේ දැනුම් මට්ටම තරඟකාරී බව මැනගන්න තියෙන හොඳම අවස්ථාවක් හැටියට මේ පහුගිය සතියේ නිමාව දුටු 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයයි අද අපි සාකච්ඡා කරන්නේ. නමුත් මේ ප්‍රශ්න පත්‍රය මුළුමනින්ම සාකච්ඡා කරන්න ගියොත් ඔබට යම් විදිහකට අපහසුතාව ඇති වෙන්න පුළුවන්. ඔබ නොදන්නා පාඩම් ගොඩක් තියෙන නිසා. එසා මම කලින්ම ඔබට අපි ලබා දීමක් කළා. ඔබ දැනට ඉගෙනගත් පාඩම් වලට අදාළ බහුවර්ණ ප්‍රශ්න 18ක්, නව නිර්දේශය යටතේ ලියන ප්‍රශ්න 4ක්, පැරණි නිර්දේශය යටතේ ලියන ප්‍රශ්න 3ක්. මම විශ්වාස කරනවා ඔබ අතුරින් සැලකිය යුතු පිරිසක් MCQ ප්‍රශ්න 18ක් කරලා ලියන ප්‍රශ්න වලටත් උත්තර ලියලා ඇති. මේ සාකච්ඡාව ඇතුලේ අපි MCQ විවරණයන් සහ ලියන ප්‍රශ්න පත්‍රයේ ඔබ ලකුණු ලබා ගැනීම තුළ කොයිතරම් සාධනීය පිළිතුරු වලට ගිහිල්ලාද කියන එක ගැනයි අද කතා බහෙන් අපි උත්සාහ කරන තේරුම් ගන්න. මේ කතා බහ ඉතා වැදගත් වේවි. බොහෝ දෙනා මේ වෙලාවේ මේ අලුත් ප්‍රශ්න පත්‍රයට උත්තර හොයන වෙලාවක්. ඒ නිසා අපි මේ සිදු කරන සාකච්ඡාව ඇතුලේ ඔබ ලියූ පිළිතුරු ඔබට කොයි මට්ටමකට සාර්ථක වෙලාද නැද්ද කියන එක පිළිබඳව අද මේ සාකච්ඡාවත් එක්ක තීරණයක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි මුලින්ම අද ඔබට දීලා තියෙනවා මම ප්‍රශ්න පත්‍රයේ ආපු MCQ ප්‍රශ්නවල පළමු ප්‍රශ්නයේ සිට 18 වෙනි ප්‍රශ්නය දක්වා අපි යන්නේ ප්‍රශ්න 18 මුලින්ම සාකච්ඡා කරලා ඉන් පස්සේ ලියන ප්‍රශ්න පත්‍රය කරා යමු. මම නැවත මතක් කිරීමක් ඔබට කරනවා. අද අපි මේ දේ කරන්නේ මේ ආසන්නතම ප්‍රශ්න පත්‍රය රිවිෂන් පන්තියක සාකච්ඡා කිරීම පුරුද්දක් ලෙස හැමදාම අපි කළා. ඒ නිසා අපි ඒක ඔබටත් ඒ අත්දැකීම ලබා දීම වැදගත්. අපි පන්තියේ කරගෙන ආපු ක්‍රමයට පාඩම් මාලාව ඊළඟ සතියේ ඉඳලා පිළිවෙලින් පටන් අරන් සිදු කරගෙන යනවා. හොඳයි. ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න පත්‍රය ඔබ ලකුණු කරු පිළිතුරු 18ත් එක්ක මේ විවරණය පිළිබඳ සාකච්ඡා කරන්න. මෙවර ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ අපෙන් අහපු පළවෙනිම ප්‍රශ්නේ තමයි MCQ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ හැටියට මෙවර විභාගය ආවේ නොමිල භාණ්ඩයක දක්නට ලැබෙන්නේ පහත දැක්වෙන කවර ලක්ෂණයද කියන එක. ඔබ හොඳ ආකාරවම දන්නවා මේ විභාගයේ එන ප්‍රශ්නවල
සමහර ප්‍රශ්නවල උත්තර ඉතාම නිශ්චිතයි. අපට කල්ැතුවම උත්තරේ කියන්න පුළුවන්. නොමිල භාණ්ඩයක ඔබ දන්න ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි උවමනාවන්ට සාපේක්ෂව ඒවයි හිඟකමක් නැහැ. දෙවෙනි කාරණාව ඔබට හැම තිස්සෙම මතක් වෙන්න ඕනේ නොමිල භාණ්ඩවල ආවස්තික පිරිවැයක් නැහැ. ආවස්තිකය ශූන්‍යයි. ඒතර මේ දීලා තියෙන උත්තර පහ ඔබ පරීක්ෂා කළොත් ඔබට පැහැදිලිව ඒකේ උත්තරේ හඳුනා ගන්න පුළුවන්. එම භාණ්ඩ සැපයීමේ ආවස්තික පිරිවැයක් නොමැත කියන උත්තරේ ඊටාම නිශ්චිතව දෙවෙනි උත්තරේ අරන් තියෙනවා. ඒ හරි උත්තරේ හැටියට අපිට ගන්න වෙන්නේ අංක 2. සමහර ප්‍රශ්නවල එහෙම ලොකු විවරණයක් ඔබට අවශ්‍ය නැති වෙන්න පුළුවන්. මා තෝරාගෙන අවශ්‍ය තැන්වලදී වඩා පුළුල් පැහැදිලි කිරීමක් අවශ්‍ය තැන්වලදී එබඳු පැහැදිලි කිරීමක් කරන්න. අපි ප්‍රශ්නාංක 2ට යමු වුණොත් ප්‍රශ්නාංක 2 ඔබෙන් අහන්නේ ආර්ථික විද්‍යාඥයන් ප්‍රාග්ධනය කියන පදයෙන් සුවිශේෂී වශයෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා. මේ උත්තර පහට යන කලින් ඔබ මතක් කරන්න ප්‍රාග්ධනය කියලා හැමතිස්සෙම අපි කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු නිෂ්පාදනය සඳහා යොදා ගන්න ඕනම ආධාරකයක්. ඒ අදහස මේ උත්තර පහෙන් ඉතාම පැහැදිලිව මතු කරලා තිනවා වෙනත් භාණ්ඩ සේවා නිෂ්පාදනය කිරීම උදෙසා මිනිසා විසින් නිෂ්පාදනය කළ භාණ්ඩ කියන අදහසින්. අංක 1 හරි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන්. දැන් මේකේ ව්‍යාපාර වස්තු ගන්න ඒවා එවැනි දේවල් අපි කොහොමඩත් ප්‍රාග්ධනය කියලා ගන්නෙ නැහැ. ස්වභාවික සම්පත් ප්‍රාග්ධනය කියලා ගන්නෙ නැහැ. ඒතර ඒ උත්තර ඉතා පහසුවෙන් ඔබට බැහැර කිරීමේ හැකියාවක් තිබෙනවා. ඔබට මතක ඇති මේ රිවිෂන් පන්ති පටන් ගත්ත මුල් අවස්ථාවේ මම ඔබට කියා දුන්නා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු උත්තර හොයන ලේසි ක්‍රම විධි ක්‍රම ඔබට ඒවා මේ ප්‍රශ්න පත්‍රෙත් එක්කත් ආදේශ කරගනිමින් උත්තර පහසුවෙන් හොයාගන්න පුළුවන්කමක් තියෙයි. අපි ප්‍රශ්නාංක 3ට යමු වුණොත් සෑම ආර්ථික පද්ධතියක්ම හිඟකම පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දෙනවා කියන ප්‍රකාශයෙන් අදහස් වෙන්නේ කුමක්ද කියලා අහනවා. ඔබ ගාව මේවට යම් උත්තරයක් තියෙනවා. ඒක මුලින් මතක් කරගන්න. හිඟකමකට මුහුණ දෙනවා කියලා කියන්නේ අසීමිත උවමනා ඉටු කරගන්න තියෙන සම්පත් ප්‍රමාණවත් නැහැ කියන එක. ඒ අදහස මේ වාක්‍ය වලින් ඔබට තෝරා ගන්න පුළුවන්. ඊටාම නිශ්චිත උත්තරයක් මේකේ තියෙනවා. සමාජයේ සියලු උවමනා සපුරාලීමට තරම් ඵලදායී සම්පත් ප්‍රමාණවත්ව නැත කියන අදහස. අංක 4 නිවැරදි පිළිතුර ලෙස මේ ප්‍රශ්න තෝරගත යුතුයි. මා විශ්වාස කරනවා මේ මුල හරිය ප්‍රශ්න හරි පහසුයි. ඒ ප්‍රශ්න ඔබ වරද්දන්න නැතුව කරලා ඇති. ඔබ බලන්න මේ ප්‍රශ්නවල 18න් ඔබට කොයිතරම් ප්‍රමාණයක් නිවැරදි උත්තර ලියන්න පුළුවන් වුණාද කියලා. ප්‍රශ්නාංක 5ට අපි යමු වුණොත් ප්‍රශ්නාංක 5 ඔබෙන් අහනවා ප්‍රශ්නාංක 4 ඔබෙන් අහනවා නිෂ්පාදන හැකියාව වක්‍රයක් මත සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතා ලක්ෂය අත්කරගත හැකි වනුයේ කියලා. මම රූප සටහනක් ඇඳලා මේ ප්‍රශ්න ගැන වෙනම කතා කරන්නම් ලියන ප්‍රශ්න පත්‍රයේදී. මොකද ඒකෙත් වෙනස් විදිහට මේ ප්‍රශ්නේ අහලා තිබ්බා. ඔබට මතක ඇති සම්පත් බෙදියාම කාර්යක්ෂම වෙන්නේ හැමතිස්සම ඉල්ලුම් වක්‍රයේ සැපයුම් වක්‍රයේ එකිනෙක ඡේදනය වන අවස්ථාවේ. ආන්තික ප්‍රතිලාභ වක්‍රය සහ ආන්තික පිරිවැය වක්‍රය එකිනෙක ඡේදනය වන අවස්ථාව. MB සමානයි MC කියන කොන්දේසියයි මෙතනදී තෘප්තමත් වෙන්න ඕන. එහෙනම් හරි උත්තරය අපිට ගන්න පුළුවන් ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට සමාන වන නිමෙවුම් මට්ටම. අංක 2 නිවැරදි පිළිතුර. ඊළඟට ඔබ බලන්න මේ ප්‍රශ්න පත්‍රයේ සඳහන් වෙන 5වෙනි ප්‍රශ්නය. ඔබෙන් අහනවා ඉල්ලුම් නීතිය මගින් ප්‍රකාශ කරන්නේ. ඊටම නිශ්චිතයි ප්‍රශ්නේ. නිශ්චිතයි උත්තරේ. ඉල්ලුම් නීතියකින් හැමතිස්සම අපි කියන්නේ අනෙක් සාධක නොවෙනස්ව තිබුණොත් මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර නිතරම ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. මිල වැඩි වුණොත් ප්‍රමාණය අඩු වෙනවා කියන අදහස. මිල අඩු වුණොත් ප්‍රමාණය වැඩි වෙනවා කියන අදහස. ඔබට මේකේ උත්තර පහින් ඊටම නිශ්චිතව ඒක තෝරගන්න පුළුවන්. අනෙකුත් කණු නොවෙනස්ව තිබියදී භාණ්ඩයක මිල ඉහළ යත්ම එම භාණ්ඩ ඉල්ලුම් කරන ප්‍රමාණය පහළ යනවායි කියන අදහස. අංක 2. දැන් ඔබට පේනවා මේ පළවෙනි ප්‍රශ්න පහ ගත්තොත් ලොකු ගැටුමක් නැතුව ඉතා පහසුවෙන් මේ අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය කරන්න පුළුවන්. ඒක බොහෝ අවුරුදු වල අපි දකින එකක්. මුල හරිය ප්‍රශ්න ටික ඇත්තටම ලේසි. ඔබට ඉක්මනින් උත්තර වලට යාමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඒ අතර ඔබ ප්‍රවේශම් වෙන්න ඕන තැන් තියෙනවා. බලන්න ප්‍රශ්නාංක 6. කිසියම් භාණ්ඩයක් ඉල්ලුම් කරන ප්‍රමාණය. ඔබ දන්නවා සංකල්පනාත්මකව ඉල්ලුම හා ඉල්ලුම් ප්‍රමාණය කියන්නේ සංකල්ප දෙකක්. එතකොට අපි කියනවා ඉල්ලුම කියලා කියන්නේ යම් භාණ්ඩයකට තියෙන්න පුළුවන් විවිධ මිල ගණන් යටතේ ගන්න සූදානම් විවිධ ප්‍රමාණ. හැබැයි ඉල්ලුම් ප්‍රමාණය කියලා කියන්නේ කිසියම් නිශ්චිත එක මිලක් යටතේ ගන්න සූදානම් ප්‍රමාණය. ඒතර අපෙන් අහන්නේ මේ ප්‍රශ්නේදී ඉල්ලුම් කරන ප්‍රමාණය. ඉතින් ඉල්ලුම් කරන ප්‍රමාණය කියන්නේ ඉතා පැහැදිලිව යම්කිසි මිලකදී පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමට සැලසුම් කළ ප්‍රමාණය කියන අදහස.
අංක 1 නිවැරදි උත්තරය. බොහෝ විට සමහරක් විට කෙනෙක් පටලවල අංක 5 ගන්න පුළුවන්. ඒ 5 කියන්නේ ඉල්ලුම කියන එක. ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ ඉල්ලුම් කරන ප්‍රමාණය කියන අදහස. ප්‍රශ්න අංක 7. x භාණ්ඩයේ සැපයුම් කරන ප්‍රමාණය වැඩිවීමට පහත සඳහන් කවරක් හේතු වේද කියලා අපෙන් අහනවා. ඉතා හොඳින් ඔබ මතක තියාගන්න අහන්නේ සැපයුම් ප්‍රමාණය වැඩිවීමට. ඇත්තටම සැපයුම් ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ සැපයුම් වක්‍රයේ දිගේ ලක්ෂ ඉහළට යනවා. ඉතින් සැපයුම් වක්‍රයේ දිගේ ලක්ෂ ඉහළට යන්න නම් විය යුත්තේ භාණ්ඩ මිල වැඩි වෙන එක. නමුත් ඔබට පේනවා මෙතන මේ දීලා තියෙන තොරතුරුත් එක්ක පටලව ගන්නට උත්තරේ හොයන්න. අපිට කියනවා අනිකුත් කණු නොවෙනස්ව තිබියදී x භාණ්ඩයේ මිල ඉහළ යාම. x භාණ්ඩයේ මිල ඉහළ යනවා කියන්නේ x භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය වැඩි වෙනවා. නිශ්චිතම උත්තරේ අංක 1. ඊළඟට ප්‍රශ්න අංක 8ට අපි යමු වුණොත් ප්‍රශ්න අංක 8 ඔබෙන් අහනවා තරමක් කල්පනාවෙන් පිළිතුරු දිවිය යුතු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ අහන්නේ පළවෙනි වතාව නෙමෙයි විභාගෙට. මේ જાතියේ ප්‍රශ්න ගණනාවක් වසර ගණනාවක් අහලා තියෙනවා. අපිට පන්තියේ පාඩම උගන්වද්දිත් මම නිතර කිව්වා මෙන්න මේ જાතියේ ප්‍රශ්න ගැන සැලකිලිමත් වෙන්න. තරගකාරී වෙළඳපළක ඉල්ලුම සැපයුම කියන දෙකම වැඩි වුණොත් මිලහා ප්‍රමාණය මත කෙබඳු බලපෑමක් ඇති වේද කියලා. මම හිතනවා ඔබට මේ කාරණාව පැහැදිලි කරද්දී මම පොඩි සිද්ධාන්තයක් මතක් කරනවා. පොඩි ඔබට මතකද රූප සටහන් සහ ආකෘතීන් කීපයක් මේකේ කියලා දීලා තියෙනවා. මම බෝඩ් එකේ පොඩි පැහැදිලි කිරීමක් ඔබට මේ සම්බන්ධයෙන් කරන්නම්. හැම වෙලාවකම සමතුලිතයේ වෙනස් වීම කියන කාරණාවේදී මේකේ කියලා තියෙනවා ඉල්ලුමයි සැපෙමයි දෙකම වෙනස් වෙනවා. දැන් ඔබ මේ ප්‍රශ්නේදී රූප සටහනක් අඳින්න ගියොත් ඔබ අපහසුතාවයකටපත් වෙනවා. හේතුව ඔබට උගන්වලා තියෙනවා අපි පොඩි කෙටි ක්‍රමයක්. ඉල්ලුමයි සැපයුමයි දෙකම වෙනස් වෙද්දී රූප සටහනක් ඇඳලා උත්තරේ හොයන්න පුළුවන් වෙන්නේ ඉල්ලුම සැපයුම වෙනස් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න දුන්නොත්. ඉල්ලුමද වැඩියෙන් වෙනස් වුනේ සැපයුමද වැඩියෙන් වෙනස් වුනේ කොහොමද වෙනස් වුනේ කියලා හරියටම කියන්න ඕනේ. මේක එහෙම කියලා නැහැ. මේක කියන්නේ ඉල්ලුමයි සැපමයි දෙකම වැඩි වුණා කියලා. කවුද වැඩියෙන් වැඩි වුනේ කියලා අපි දන්නේ නැහැ. ඔබ රූප සටහනක් ඇන්දොත් ඉල්ලුම වැඩියෙන් වැඩි වුණා කියලා එන උත්තරය එකක්. සැපයුම වැඩියෙන් වැඩි වුණා කියලා ගත්තොත් එන උත්තරේ තව එකක්. ඒස ඔබ කල්පනාකාරී වෙන්න මේකෙදි කොහොමද උත්තරේ ගන්නෙ? ඔබට මතකද අපි කියලා දීලා තියෙනවා ඉල්ලුම හා සැපයුම මේ දෙන්නම වෙනස් වෙද්දී මේ දෙන්න එකම දිශාවකට ගියොත් මේ ඉල්ලුම සැපයුම කියන දෙන්න එකම දිශාවට ගියොත් නිතරම ප්‍රමාණය එම දිශාවට යනවා. ප්‍රමාණය එම දිශාවට යනවා. හැබැයි මිල අවිනිශ්චිතයි. දැන් අපට මේකේ කියලා තියෙන්නේ ඉල්ලුම සැපයුම දෙකම වැඩි වුණා. දෙකම එකම දිශාවට ගිහිල්ලා තියෙන්නේ. දෙන්නම වැඩි වුණා නම් ප්‍රමාණය එම දිශාවට කියන්නේ ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. හැබැයි මිල අවිනිශ්චිතයි. ගොඩක් ළමයි මේක වරද්ද ගන්නව රූප සටහන අඳින්න ගිහිල්ලා. ඔබට මම නැවත කියනවා සමතුලිත වෙනස් වීම සම්බන්ධ ප්‍රශ්නයක රූප සටහන අඳින්න ඕනේ. ඉල්ලුම සැපයුම දෙන්නම වැඩි වුණා හෝ අඩු වුණා හෝ එක්කෙනෙක් වැඩි වුණා හෝ එක්කෙනෙක් අඩු වුණා හෝ කිව්වොත් කවුද වැඩියෙන් වෙනස් වුනේ නැත්නම් දෙන්න සමානවද වෙනස් වුනේ කියලා නිශ්චිතව අභ්‍යාසයේ කිව්වොත් පමණයි. වෙනස් වෙච්ච ප්‍රමාණයන් ගැන කිසිදු අදහසක් නැත්නම් ඔබ ආකෘතික වශයෙන් මේ පිළිතුර මතක තියාගන්න. දෙන්න එකම දිශාවට ගියොත් ප්‍රමාණයේ දිශාවට මිල අවිනිශ්චිතයි. මම මේ ප්‍රශ්නට අදාළ නැතත් මතක් කරනවා. දෙන්න දෙපැත්තට ගියොත් මිල ඉල්ලුමේ දිශාවට යනවා ප්‍රමාණය අවිනිශ්චිතයි. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ දෙන්නම එකම පැත්තට ගියා. එහෙනම් දෙන්නම වැඩි වුණා කියන්නේ ප්‍රමාණය වැඩි මිල අවිනිශ්චිත විය යුතුයි. එහෙනම් මේකේ ඔබට පේන්න ඕනේ පිළිතුර තෝරගන්න අපට පුළුවන් මේ දීලා තියෙන පිළිතුරු අතුරින් ඉතා පැහැදිලිව පිළිතුරු අංක 2 ඉතා පැහැදිලිව පෙන්වනවා නිශ්චිත වශයෙන්ම ප්‍රමාණය ඉහළ නමුදු මිල ඉහළ නැගීමට හෝ පහළ බැසීමට හෝ නොවෙනස්ව තියෙන්න පුළුවන් කියලා. මේ ආකාරයේ ප්‍රශ්න වසර ගණනාවක් විභාගයේ ඇහුවා. අපි ඔබට උගන්වලා තියෙනවා. ඉතා පහසුවෙන් මේ උත්තරේ ගන්න පුළුවන්. බලන්න ඊළඟට ප්‍රශ්න අංක 9. එක්තරා පාරිභෝගික භාණ්ඩයක් සඳහා ඇති වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රිතය 500 ඍණ 5p කියලා ඔබට දෙනවා. රුපියල් 20ත් 30ත් අතර මිල පරාසෙදී මේ භාණ්ඩයේ ඉල්ලුමේ ඡාප නම්‍යතාව කීයද කියලා අහනවා. ඔබට මතක ඇති රිවිෂන් පටන් ගත්ත පළමු දවසේ මම ඔබට කියා දුන්නා බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුල සාර්ථක වෙන්න පිළිපදින්න ඕන යම් යම් ඉඟි සහ මඟ පෙන්වීම. දැන්
මේ දීලා තියෙන ගණනය කිරීමක්. ඔබට හිතින් උත්තර හදන්න බෑ. ඔබ සූත්‍රය ලියලා ඉලක්කම අරගෙන හරියටම ගණනය කළ උත්තරේ ගන්න ඕනේ. ඒ අර වෙන ක්‍රමයක් නෑ. මම විශ්වාස කරනවා ගාන හදලා ඇති හදපු නැති කෙනෙක් ඉන්නවනම් දැන් ඉක්මනින් ගණනය කිරීම කරලා උත්තරේ ගන්න උත්සාහ කරන්නයි ඕනේ. මාත් ඔබට උදව් කරන්නම්. මාත් මේ ගාන හදන්නම්. ගණනය කිරීම කරලා අපි බලමු කොහොමද හරි උත්තරේ ගන්න කියන එක. අපි බලමු කොහොමද මේ ගණනය කිරීම කරන්න කියලා. ඔබට දීලා තියෙන දත්තයන් එක ගත්තම ඔබෙන් අහන්නේ ඉල්ලුමේ ඡාපනම්‍යතාව. දැන් අපට පුළුවන් මේකේ මිල ප්‍රමාණය අපි ගත්තොත් අපට දීලා තියෙනවා බහණ්ඩේ මිල 20යි 30යි අතර තමයි ගණනය කරන්න කියලා කියන්නේ. ඒතර ඔබට දෙනවා ඉල්ලුම් ශ්‍රිතය QD සමානයි 500 ඍණ 5යි P කියලා. ඔබට පුළුවන් ප්‍රමාණයන් දෙකට අග්ගල හොයන්න. මේ 20 මෙතනට දැම්මොත් 20 5ක් 100යි 500න් 100ක් අඩු වුණාම එනවා 400ක්. 30 මෙතනට දැම්මොත් 30 5ක් 150යි 500න් 150ක් ඔබ අඩු කරන්න ඔබට උත්තර එනවා 350ක්. දැන් අපි හැදුවොත් ඡාපනම්‍යතාව ඉස්සල සූත්‍රය ලියන්න ඕනේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P. හැබැයි මම ඔබට යෝජනා කරනවා ඇත්තටම මේක අපට අවශ්‍ය නැහැ. මොකද ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියලා කියන්නේ බෑවුම. එහෙනම් අපට පුළුවන් ඩෙල්ටා QD ඩෙල්ටා P වෙනුවට බෑවුම පාවිච්චි කරන්න. බෑවුම දීලා තිනෝ මේ ගානේ 5යි කියලා. එහෙනම් අපි ලියනවා සූත්‍රය මෙහෙම. B වැඩි කිරීම ඡාප ගන්නකොට P1 ධන P2 මිල දෙකම ගන්න. QD1 ධන QD2. බෑවුම ඍණ 5ක් තියෙනවා. මිලවල් දෙකයි 20යි 30යි. ප්‍රමාණ දෙකයි 400යි 350යි. දැන් අපි සුළු කළොත් අපට උත්තරය එනවා ඍණ 5 වැඩි වෙන්න ඕනේ මෙතන 50ක් තියෙනවා මෙතන 750ක් තියෙනවා. උත්තරේ 50ව 5ක් 250ක් ඍණ බෙදන්න ඕනේ 750න් 3න් 1යි. ඒ කියන්නේ 0.33යි. ඔබට මේකේ උත්තරේ පාස් වෙන්න ගන්න පුළුවන්. එසම් මේකේ හරි පිළිතුර මේ ගණනය කිරීමත් එක්ක ගන්න. වැරදිලා හරි ඔබ ලක්ෂ සූත්‍රයෙන් හද උත්තරේ වෙනස් වෙනවා. ඡාප සූත්‍රය ගැන අවබෝධයෙන් ඉන්න. අපි ඇත්තටම මේ ඡාපනම්‍යතාව කලින් සිලබස් එකේදී යම් විදිහකට සීමා කරලා තිබ්බා නිර්වචනයන් සඳහා ගණනය කිරීම තිබෙන්නේ නැහැ. නමුත් නව විෂය නිර්දේශයට තේ ඡාපනම්‍යතා ගණනය කිරීම ඇතුළත් කරලා තිබ්බා. අපි පහුගිය කාලෙම කිව්වා නිසා ඡාපනම්‍යතා ගානක් එන්න පුළුවන්. මේ ඒවයි ප්‍රතිඵල අලුත් සිලබස් එක යටතේ මේකේ ගණනය කිරීමක් නිශ්චිතවම ඡාපනම්‍යතාව කියලා අහලා තියෙනවා. එහෙනම් හරි උත්තරේ වෙන්න ඕනේ ඍණ 0.33. ඔබට මේ උත්තරේ පේනවා ඇති මේ දීලා තියෙන දත්තයන්ගෙන් අංක 2 හරි උත්තරේ ලෙස අපට තෝරා ගැනීමක් කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි ප්‍රශ්නාංක 10ට ගියොත් තරමක ප්‍රායෝගික තත්වයක් පිළිබඳ බහුවර්ණ ප්‍රශ්නයක් අපෙන් අහන්නේ. කිසියම් රටක ජාතික ආපදාවක් පවතින අවස්ථාවක එරට එළවලු ගොවීන් තමන්ගේ ත්‍යාගශීලීත්වය පෙන්눔 කරමින් පාරිභෝගිකයන්ට අවශ්‍ය තරම් එළවලු තරඟකාරී සමතුලිත වෙළඳපොළ මිලෙන් හරි අඩකට අලෙවි කරන්න තීරණය කරනවා. මේ ක්‍රියාවේ ප්‍රතිඵලයක් වශයෙන් අපෙන් අහන්නේ ආර්ථික අතිරික්ත වලට මොකද වෙන්නේ? හෝ පාරිභෝගික නිෂ්පාදන අතිරික්ත වලට මොකද වෙන්නේ? මේ ප්‍රශ්න ගැන මම ආයි මතක් කරන ඔබට පළවෙනි දවසේම කිව්වා බහුවර්ණ ප්‍රශ්නයකට උත්තර හොයද්දි මේ වගේ වෙලාවක හිතලා උත්තර ගන්න එපා. ඔබ මේකට අදාළ දල සටහනක් ඇඳලා වෙච්ච දේ තේරුම් අරගෙන ඉන් පස්සේ හරි උත්තරේ ගන්න. සමහර හිතන ඔබට මේකෙදි මගේ පැත්තෙනුත් යම් පැහැදිලි කිරීමක් රූප සටහනකින් කළොත් වඩා පහසු වෙයි මේ කියන සිදුවීම හඳුනා ගැනීමක් කරන්න. දැන් අපි හිතමු වෙළඳ පොලේ තිබුණු සමතුලිතතාවය ඉල්ලුම් සැපයුම් වක්‍ර දෙක ඡේදනය වෙනවා සමතුලිත මිල ප්‍රමාණය. රටේ මේ පවතින ජාතික ආපදා තත්ත්වයේ තුල ගොවීන් තීරණය කරනවා වෙළඳ පොලේ තිබ්බ සමතුලිත මිලට වඩා අඩක් අඩු කරලා මිල හරි අඩකින් අඩු කරලා පාරිභෝගිකයට උවමනා තරම් බහඬ සපයන්න. අපි හිතමු අඩක් අඩු කරාම මේ මට්ටම කියලා. මෙන්න මේ ප්‍රමාණය සපයන්න. දැන් ඔබ තේරුම් ගත යුතු දේ තමයි
කලින් පාරිභෝගික අතිරික්තය මම මේකේ අකුරු කිහිපයක් දැම්මොත් A B C D සහ E කියලා කලින් පාරිභෝගික අතිරික්තය පෙර පාරිභෝගික අතිරික්තය A පමණයි එන්නේ. නමුත් දැන් පාරිභෝගික අතිරික්තයට එනවා A B C D. හේතුව දැන් ගෙවන්න කැමති වැඩිම ගාන, ගෙවන්න ඊට වඩා බොහොම අඩු ගාණක් දැන් පාරිභෝගිකයා ඉල්ලන තරම් නිෂ්පාදකයා සපයනවා. එසා පාරිභෝගික අතිරික්තයේ වැඩිවීමක් වෙලා තියෙනවා හරියටම BCD ප්‍රමාණය. දැන් ඔබට පාරිභෝගික අතිරික්තයේ ඉහළයි කියලා උත්තරයක් මේකේ තිබ්බනම් ඒක තෝරන්න පුළුවන්. නමුත් එහෙම උත්තරයක් නෙවෙයි තියෙන්නේ පහළයයි කියලා. ඒක තෝරගන්න බෑ. බැහැර කිරීමේ ක්‍රමයට ඒක අයින් කරන්න වෙනවා අපිට. දැන් අපි බැලුවොත් නිෂ්පාදන අතිරික්තයට මොකද වුනේ කියලා. කලින් නිෂ්පාදන අතිරික්තයෙන් මේ කොටස් දෙක B සහ E. නමුත් ඔබ බලන්න තරමක වෙනස් ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේ ඇත්තටම. දැන් වෙන්නේ නිෂ්පාදකයාගේ අතිරික්තය හොයන්න ගියොත් අපි නිෂ්පාදකයා බලාපොරොත්තු වෙන අවම ගාන මේක දැන් ලැබෙන්නේ බොහොම අඩු මිලක්. ප්‍රමාණය තියෙන්නේ මේ හරියේ. ජ්‍යාමිතිකව කොටස පෙන්න ගන්න බෑ එකපාර. එසා ඔබට පොඩ්ඩක් හිතන්න වෙනවා. මීට කලින් ඉගෙනගත්ත ක්‍රමයක් තියෙනවා නිෂ්පාදන අතිරික්තය බලන්න මුළු අය බහරය ඍණ විචල්්‍ය පිරිවැය කියලා. ඒක මේකට ගේන්න. දැන් මේ වෙලාවේ මම මෙතන තව අකුරු කීපයක් දානවා F G H කියලා. දැන් ඔබ හොඳින් බලන්න නිෂ්පාදකයාගේ අතිරික්තය එනවනම් මුළු අය බහරය මේ වෙලාවේ ඉන්නේ මේ P0 මිලට තමයි මේ ගන්න විකුණන්නේ. EFG. මුළු අය බහරය එන්නේ EFG. ඒකෙන් අඩු වෙන්න ඕනේ නිෂ්පාදකයාගේ විචල්්‍ය පිරිවැය. දැන් Q1 සපයන නිෂ්පාදකයා දරන විචල්්‍ය පිරිවැය පේන්නේ සැපයුම් වක්‍රයට පහළ කොටසේ වර්ගඵලය. ඒතර මේ සම්පූර්ණ අකුරු පහම එන්න ඕනේ සැපයුම් වක්‍රයට පහළ විචල්්‍ය පිරිවැය විදිහට. C ධන D ධන F ධන G ධන H. F ධන G ධන H. ඔය ටික අඩු වෙන්න ඕනේ. දැන් ඔබට පේනවා මෙතන F ඍණ F කැපිලා යනවා. මේ පැත්තේ තියෙන ධන G ඍණ G ත් එක කැපිලා යනවා. මෙතන ඉතුරු වෙනවා E ඍණ C ධන D ධන H. දැන් ඔබ තේරුම් ගන්න කලින් පාරිභෝගික අතිරික්තයේ නිශ්චිතවම වැඩි වෙලා තියෙනවා BCD වලින්. මෙන්න මේ ටිකෙන්. නමුත් නිෂ්පාදන අතිරික්තයේ තියෙන ප්‍රශ්නේ E ඍණ CDH කියන කොටසයි මේ තියෙන්නේ. ඒතකොට ඔබට තේරෙන්න ඕනේ ඊටා පැහැදිලිව මේකේ වෙනස ගන්නකොට උනේ මෙන්න මෙහෙම දෙයක්. පාරිභෝගිකයේ අතිරික්තය තිබ්බට වඩා මෙන්න මේ මම පාට කරන කොටසින් වැඩි වෙනවා මේ ටික. හැබැයි නිෂ්පාදන අතිරික්තයේ තියෙන E CDH. එතකොට CDH කියන එකෙන් CDH කියන කොටස අයින් වෙන්න ඕනේ E ගෙන්. එතකොට පැහැදිලි වෙන්න ඕනේ වෙලා තියෙන්නේ ඊටා පැහැදිලිව මෙන්න මේ කොටස පාරිභෝගික අතිරික්තයට ආවට වැඩිපුර ආවට BCD නිෂ්පාදකයාගේ අතිරික්තෙන් ඒ කොටස ඇත්තටම අහිමි වෙනවා. CD කොටස මේ. ඒ වගේම තව H කොටසකුත් අහිමි වෙනවා. E කොටස නිෂ්පාදකයාට ඇත්තටම කිව්වොත් කලිනුත් තිබ්බ දැනුත් ඒක තියෙනවා. එහෙනම් ඇත්තටම වෙලා තියෙන්නේ මෙන්න මේ H කියන ප්‍රමාණය. දැන් මේ ටිකත් සම්පූර්ණයෙන් විචල්්‍ය පිරිවැයට යනවානේ. මෙන්න මේ ප්‍රමාණයෙන් ආර්ථික අතිරික්තය සම්පූර්ණයෙන් පහළ යාමක් වෙලා තියෙනවා. ඔබට එකපාරම ඒක තේරෙන්නේ නැත්නම් මෙන්න මෙහෙම හිතුවත් ඊටම නිවැරදි. මෙතනදී නිෂ්පාදකයාට සිද්ධ වුණා නිෂ්පාදකයා EFG කියන මුළු අය බහරේ දරලා මේ සැපයුම් වක්‍රයට පහළ සම්පූර්ණ කොටසෙන් විචල්්‍ය පිරිවැයක් දරන්න උනා. එතකොට CDH කියන අකුරු තුනෙන් එයාගේ ඇත්තටම ලොකු අවාසියක් වුණා. එයාට ආවේ EFG වලින් මෙතින්නේ EFG මේක තමයි එයාගේ අය බහරය. ඒකෙන් මෙන්න මේ සම්පූර්ණ කොටස අපි අඩු කරා. ප්‍රතිඵලය වෙන්නේ මෙන්න මේ උඩ තියෙන කොටස තමයි එයාට සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ. නමුත් එයාට නැති වෙන එකෙන් CD කියන කොටස කාට ආවද? පාරිභෝගිකයට ආවා. එසා නිෂ්පාදකයාගෙන් නැති වෙලා පාරිභෝගිකයට ආපු කොටසටත් අමතරව තවත් කොටසක් තියෙනවා නැති වෙලා ගිය. ඒ නිසා ආර්ථික අතිරික්තයේ සමස්තයක් ලෙස පහළ යාමක් මේකෙදි සිද්ධ වෙන්න ඕනේ. එසා අපිට මේකේ හරි උත්තරේ හැටියට ගන්න වෙන්නේ පිළිතුරු අංක 1. අංක 1 තමයි නිවැරදි පිළිතුර. හරි. අපි ඊළඟට යමු ප්‍රශ්න අංක 11.
කිසියම් භාණ්ඩයක මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිවිපාකය ඍණාගයක් ගනු ලැබුවත් ආදේශන ප්‍රතිවිපාකයේ වඩා බලවත් වේ නම් එම භාණ්ඩය මොකක්ද කියලා අපෙන් අහනවා. ඔබ දන්නවා ආදායම් ප්‍රතිවිපාකයේ ඍණාගයක් ගන්නවා කියලා කිව්වම අනිවාර්යයෙන් මේක බාල භාණ්ඩයක්. ඒ වගේම සමහරක් විට ඒක ගිෆන් භාණ්ඩයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේකේ කියනවා ආදේශන ප්‍රතිවිපාකයේ වඩා බලවත් වෙනවා කියලා. ඒතර කොහොමද අපි මේ භාණ්ඩය හඳුනගන්නේ කියන එකයි මේකදී අපෙන් අහන්නේ. මේකේ බාල, ගිෆන් මේ සියලු නම් තියෙනවා. ඔබ හරි උත්තරේ නිශ්චිතව තෝරගන්න ඕනේ. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. අපි බලමු මෙහෙම. ඉගෙනගෙන තියෙනවා ඔබ මේ වෙනකොට මේ ආදේශන ආදායම් ප්‍රතිවිපාකවල මෙන්න මෙහෙම තර්කයක්. නිතරම ආදේශන ප්‍රතිවිපාකය සහ ආදායම් ප්‍රතිවිපාකය අපි ගත්තොත් ආදේශන ආදායම් ප්‍රතිවිපාක දෙකෙන් ආදායම් ප්‍රතිවිපාකය ඍණ නම් ඒක අනිවාර්යයෙන්ම බාල භාණ්ඩයක්. හැබැයි ආදායම් ප්‍රතිවිපාකයේ ඍණාගයට වඩා සමහර විට ආදේශන බලවත් වෙන්නත් පුළුවන්. සමහර විට ආදේශන ප්‍රතිවිපාකය දුර්වල වෙන්නත් පුළුවන්. මෙන්න මේ අවස්ථා දෙක ඔබ හිතන්න. මේ දෙකේදීම ආදායම් ප්‍රතිවිපාකය ඍණයි. හැබැයි එක තැනකදී ඍණ ආදායම් ප්‍රතිවිපාකයට ආදේශන ප්‍රබලයි. අනිත් තැනේදී ආදේශනයකට වඩා ඍණ ආදායම් ප්‍රතිවිපාකය ප්‍රබලයි. ඔබට මතක නම් මේ තත්වයන් තුල අපෙන් දැන් ප්‍රශ්නෙන් අහන්නේ ආදේශන ප්‍රතිවිපාකයේ වඩා බලවත්. මෙයා වඩා බලවත්. මේක අහන්නේ මේ අවස්ථාව අහන්නේ. මෙහෙම වෙන්නේ බාල භාණ්ඩය. මේ தત્ත්වය මතුවෙනවා නම් විතරයි අපි එකට කියන්නේ මොකක් කියලාද? ගිෆන් භාණ්ඩයක් කියලා. මේකේ නිශ්චිතව පිළිතුරු අපිට ගන්න පුළුවන්. පිළිතුරු අංක 4 බාල භාණ්ඩයක් වේ කියන පිළිතුර. මේකේ හරි උත්තරේ පිළිතුරු අංක 4 බාල භාණ්ඩයක් වේ. ඊළඟට අපි ප්‍රශ්න අංක 12ට ගියොත් කිසියම් වෙළඳපොළක උපරිම මිලක් පවතින විට අපෙන් අහනවා විය හැකි සිද්ධියක්. ඔබට මතකයි උපරිම මිලක් කියන එකේ තේරුම තමයි වෙළඳපොලේ සමතුලිත මිලට වඩා පහළ මිලක් නියම කරලා පාරිභෝගිකයට වාසියක් සහනයක් සලස්සන එකට අපි කියන උපරිම මිල කියලා. මේ කොරෝනා වසංගතයත් එක්කලා අපි නිතර දැක්කා සමහර භාණ්ඩවලට ආණ්ඩු උපරිම මිල නියම කළා පහුගිය ටිකේ. ඉතින් මේ ප්‍රායෝගික තත්ත්වයම තමයි මේ අහන්නේ. උපරිම මිලක් නියම කරනවා. උපරිම මිල නියම කරන්නේ සමතුලිත මිලට පහළින්. ඒතර වෙන්නේ මිල අඩු වෙච්ච නිසා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි මාකට් එකේ සැපයුම් ප්‍රමාණය අඩු වෙනවා. දිගින් දිගට අපිට මාකට් එකේ භාණ්ඩ හිඟ දකින්න පුළුවන්කම තියෙනවා. අංක 1 උත්තරේ නිවැරදි. ඊළඟට ඔබෙන් අහනවා ප්‍රශ්න අංක 13 ගොවිපළ නිෂ්පාදිත මත සඵල අවම මිලක් නියම කළොත් ඒ ආශ්‍රයෙන් පැන නගින ප්‍රශ්නයක් නොවන්නේ කුමක්ද කියලා. ඔබට මතක නම් ඔය රිවිෂන් පන්ති පටන් ගත්ත මුල දවසේ අපි කතා කරපු අර වැදගත් කරුණු වල මම නිතර කිව්වා සමහර ප්‍රශ්න විභාගය අහනවා නැත කියන අර්ථයෙන්. මේ ප්‍රශ්න ඔබ හොඳින් බලන්න. අපි දීලා තියෙන ප්‍රශ්න පත්‍රෙත් ඔබට නොවන්නේ කියන වචනේ බෝල්ඩ් කරලා තියෙනවා. හයිලයිට් කරලා පෙන්නනවා. අපෙන් දැන් අහන්නේ සඵල අවම මිලක් නිසා පැන නගින ප්‍රශ්නයක් නොවන්නේ කුමක්ද කියලා. ඔබ දන්නවා අවම මිලක් දැම්මම සමතුලිත මිලට ඉහළින් දාන අවම මිලක් තමයි සඵලයි කියලා කියන්නේ. එතකොට වෙළඳපොලේ ඉල්ලුම් ප්‍රමාණයට වඩා සැපයුම් ප්‍රමාණය වැඩි වෙනවා, භාණ්ඩ අතිරික්ත ඇති වෙනවා. ඒවා වෙන්න පුළුවන්. හැබැයි අපෙන් අහන්නේ ප්‍රශ්නයක් නොවන්නේ මොකද්ද කියලා. ඉතින් පැහැදිලි උත්තරය අපිට තෝරගන්න පුළුවන්. කෘෂිකාර්මික භාණ්ඩවලට කළු කඩ බිහිවීම කියන එක අපිට කිසිසේත්ම මේක දකින්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. කළු කඩ බිහි වෙන්නේ ඇත්තටම උපරිම මිලක් නියම කරාට පස්සේ උපරිම මිල නිසා වෙළඳපොලේ භාණ්ඩ හිඟ වුණාම ඒ හිඟ වෙච්ච භාණ්ඩ සමහරක් විට වැඩි මිලකට ගන්නකොට අපි කියනවා කළු කඩ බිහි වෙනවා කියලා. ඒක අවම මිලත් එක්ක ඇතිවෙන ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්න අංක 14 ඔබෙන් අහනවා පොඩි ගණනය කිරීමක් තියෙන ප්‍රශ්නයක්. ඉල්ලුම් ශ්‍රිතය අපට දීලා තියෙනවා 180 ඍණ 2යි p. අපෙන් අහනවා වෙළඳපොලේ සමතුලිත මිල 65යි පාරිභෝගික අතිරික්තය අගය කීයද කියලා. ඔය කාලයක් තිස්සේ සමහරු වැරදි මතයක හිටියා අතිරික්ත ගණනය කරන්නේ සමතුලිතයේදීමයි කියලා. නමුත් එවැනි දෙයක් නොමැති බව ඔබට නිතර අපි උගන්වලා තියෙනවා. මේ ප්‍රශ්නේත් යම් මිලක් දීලා අපෙන් අහනවා කීයද පාරිභෝගික අතිරික්තය. ඔබ මේවා ගණනය කරලම පිළිතුර ගන්න ඕන ප්‍රශ්න. අපි මේකේ පොඩි ගණනය කිරීමක් කළා කොහොමද පාරිභෝගික අතිරික්තයගේ හොයන්නේ කියන එක බලමු. ඒ වෙද්දී සූත්‍ර ගැන හිතන්න එපා. මේක බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක්නේ. ඔබ කළ යුත්තේ ටක් ගාලා මේකට ගණනය කිරීමක් කරලා උත්තරේ ගන්න එක විතරයි. අපි බලමු කොහොමද ගණනය කිරීම කරන්න කියන එක.
අපි මේ දීලා තියෙන සමීකරණය ප්‍රස්ථාරගත කළොත් අපිට දීලා තියෙන 180 ඍණ 2p. QD සමානයි 180 ඍණ 2p. එතකොට පේනවා ඇති අපි ඉල්ලුම් වක්‍රය ඇන්දොත් මෙතන ඉන්නේ 180. ඒක අපිට වැදගත් නෑ. මෙතන ඉලක්කම හොන කෙටි ක්‍රමේ පළවෙනි පදේ දෙවෙනි පදෙන් බෙදනවා. 182 බෙදුවම එනවා 90. අපෙන් අහන්නේ මිල 65ක් නම් කීයද පාරිභෝගික අතිරික්තය? ඉතින් ඒ කියන්නේ මෙන්න මේ කොටස. මෙතන ඉලක්කම අපි හොයාගන්න ඕනේ 65 දී ප්‍රමාණය. 65 ව දෙකක් 130යි. 180 න් 130ක් ගියාම එනවා 50. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි පාරිභෝගික අතිරික්තය. කීයද මෙතන උත්තරේ? 90යි 65යි අතර වෙනස එනවා 25ක්. මෙතන ප්‍රමාණය 50යි ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න දෙකෙන් බෙදන්න 25 25න් වැඩි කරාම එනවා රුපියල් 625ක්. ඒ ඊටාම ලේසියෙන් ගණනය කරගන්න පුළුවන්. මේ දීලා තියෙන පිළිතුරු අනුව ඔබට හරි උත්තරේ තෝරගන්න පුළුවන් අංක 1 හරි උත්තරේ විදිහට. රුපියල් 625ක් කියන උත්තරේ පිළිතුරු අංක 1. ඊළඟට අපි බලමු ප්‍රශ්න අංක 15. වැඩිවන පරිමාණානුකූල ඵල තාක්ෂණික ලක්ෂණයන් පිළිබිඹු කරන අතර එහිදී ආයතනයේ නිමයවම වැඩිවීමේ ප්‍රතිශතය. ඔබ දන්නම දෙයක් අසම්පූර්ණ වාක්‍ය වලින් අහලා තියෙනවා. මේවට කියන අපි අසම්පූර්ණ වාක්‍ය සහිත ප්‍රශ්නයක්. දැන් අපි දන්නවා වැඩිවන පරිමාණානුකූල ඵල කියන එකේ තේරුම තමයි යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් නිමයවම වැඩි විය යුතුයි. දැන් අපිට කියනවා නිමයවම වැඩිවීමේ ප්‍රතිශතය කියලා අසම්පූර්ණ වාක්‍යයක්. එහෙනම් අනිවාර්යයෙන්ම නිමයවම වැඩිවීමේ ප්‍රතිශතය යෙදවුම් වැඩිවීමේ ප්‍රතිශතයට වඩා වැඩි විය යුතුමයි. එස හරි උත්තරේ විය යුත්තේ ආයතනයක යෙදවුම් වැඩි කරන ප්‍රතිශතයට වඩා වැඩි කියන එක ඉක්මවා යයි කියන එක අංක 1 නිවැරදි පිළිතුර ලෙස අපට තෝරගන්න පුළුවන්. බලන්න ඊළඟට ඔබ ප්‍රශ්න අංක 16. පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය කවරක්ද? දැන් එබඳු ප්‍රශ්නයකදී අපට කල්ලාතු උත්තරේ තීරණය කරන්න බෑ. ප්‍රකාශය කියවලා නිවැරදි ප්‍රකාශය තෝරන්න ඕනේ. ආර්ථික ලාභ සමානයි ගිණුම් කරන ලාභ. කෙනෙක් කියන්න පුළුවන් ආර්ථික ලාභය ගිණුම් කරන ලාභයට සමාන වෙන්න බැරිද? ඔව් එහෙම වෙනවා නම් ඔබ දන්නවා කිසිදු ආකාරයේ ව්‍යංග පිරිවැයක් තියෙන්න බෑ. කිසිදු ආකාරයකින් ගිණුම් කරන ෂේ තියෙන්න බෑ. එවැනි තත්වයන් තුල අපට සමහරක් විට මේක නිවැරදි කියන්න පුළුවන්. නමුත් ඒ තරම් තාත්වික තත්වයක් නෙවෙයි. හැබැයි වඩාත් නිශ්චිත පිළිතුරක් අපිට ඊට වඩා තෝරන්න පුළුවන්ද? දෙවැනි වාක්‍යයේ කියනවා ආර්ථික පිරිවැය සමානයි ප්‍රත්‍යක්ෂ හේවත් ඍජු පිරිවැයයි ආරෝපිත හේවත් වක්‍ර නැත්නම් ගම්ම්‍ය පිරිවැයයි. අපි ඊටාම නිවැරදිව දන්න දේ ආර්ථික පිරිවැය හැදෙන්නේ ඍජු වක්‍ර හේවත් ආරෝපිත පිරිවැයයි ප්‍රත්‍යක්ෂ පිරිවැයයි එකතු වෙලා. ඊටාම නිවැරදි උත්තරය අංක 2. ප්‍රශ්න අංක 17 ඔබෙන් අහනවා කතපයාධිකාරී වෙළඳපොළක අවශ්‍යම ලක්ෂණයක් වන්නේ. කතපයාධිකාරී ලක්ෂණ ගණනාවක් තියෙනවා. මේ දීලා තියෙන ලක්ෂණ වලින් හරි එක තෝරන්න. අබාධ ප්‍රවේශය හා අබාධ පිටවීම. එවන්නක් කතපයාධිකාරය නැති බව ඔබ දන්නවා. එවන්නක් තියෙන පූර්ණ තරගය සහ ඒකාධිකාරී තරගය. මහ පරිමාණ නිෂ්පාදකයන් 14ක්. ඔබට මතක නම් මේ පාඩම කියද්දිම පන්තියේදී කිව්වා ගොඩක් අය කියන්නේ කතපයාධිකාරයේ ඉන්නේ සීමිත පිරිසක් කියලා. නමුත් වඩා නිවැරදි උත්තරේ ඊටාම ප්‍රබල ආයතන. ඊටාම මහ පරිමාණ ආයතන ටික දෙනෙක් තමයි කතපයාධිකාරයේ ඉන්නේ. ඒ නිවැරදි උත්තරේ අංක 2. ඒබඳු ප්‍රශ්න ඉතා පහසුවෙන් ඔබට හඳුනා ගන්න පුළුවන්. අද මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ක් තිබුණාට අපි ඉගෙනගත් කොටස් වලින් ප්‍රශ්න 18ක් අපි තෝරගත්තේ. ඒ අවසන් බහුවර්ණ ප්‍රශ්නය ආයතනයක් තම නිෂ්පාදිතය සඳහා පූර්ණ නම් ඉල්ලුම් වක්‍රයකට මුහුණ දෙනු ලැබේ නම්. මම ප්‍රශ්නෙට පස්සේ උත්තර දෙන විදිහ හරි පරිස්සමින්. පූර්ණ නම් ඉල්ලුම් වක්‍රයකට මුහුණ දෙනවා කියද්දිම අපේ ඔළුවට එනවා ඒ ආයතනය මිල ගණුවෙක් කියලා. කියවද්දිම අංක 1ට තියෙනවා මේ ආයතනයේ මිල ගණුවෙක් වගේ උත්තරේ. සමහරකට ඔබ තෝරලා ඒක මාක් කරලා තියෙන්න පුළුවන්. හැබැයි ඒක වැරදි. හිතුව පළවෙනි වාක්‍යයේ තියෙන මේ ආයතනයේ මිල ගණුවෙක් නොවේ කියලා. ඇත්තට මේ ආයතනයේ මිල ගණුවේ. එවැනි පුංචි අතපසු වීමක් ඔබේ අතින් විභාගෙදී වෙන්න දෙන්න එපා. මේකේ නිවැරදි උත්තරය අපි තෝරමු. අලවිය වැඩි කර ගැනීම සඳහා මිල පහත හෙලීමේ හැකියාවක් ආයතනයට ඇත. පූර්ණ නාම්‍ය වක්‍රයකට මුහුණ දෙනවා කියන්නේ මිල ගණුවෙක්නේ. ඉතින් යාටතර මිල වෙනස් කරන්න බෑ. ආයිලගෙත් කියන්නේ මිල ඉහළ දැමීමක් ගැන. හතරවෙනි උත්තරේ. ආන්තික අයබහර වක්‍රයේ වෙළඳපොළ මිලේදී තිරස් රේඛාවක් වෙනවා. ඔබ දන්නවා ඉල්ලුම් වක්‍රයේ D MR වක්‍රය මේවා එක මත එක තමයි පූර්ණ තරංගය තුල පිහිටන්නේ. හරි උත්තරේ වෙන්න ඕනේ අංක 4. එහෙමනම් ඔබට පැහැදිලි අපි මේ කරපු සාකච්ඡාව ඇතුලේ
ඔබ ඉගෙනගත් කොටස් වලින් ප්‍රශ්න 18ක් අපි කතා කළා. ඊළඟ ප්‍රශ්නේ තියෙන ජාතික ගිණුම් කියන කොටස් අපි දැන් ඒවා ඉතා ඉක්මනින් ආරම්භ කරනවා. මේ ඇති වූ විවිධ වාතාවරණ නිසා ඔබේ විෂය නිර්දේශවල අපි කරමින් හිටපු පාඩම් මාස 3ක් විතර කාලයක් මගහැරුණා. මේ තත්වයන් ඉක්මනින් අපි සමනය කරගන්නවා ඉස්සරහට. අපි පුළුවන් තරම් උත්සාහ කරමු ඒවයි තියෙන ප්‍රශ්නවම කරගන්න. නමුත් අද මේ ඔබ දන්න දෙයින් අපිට කතා කළ හැකි ප්‍රශ්න ටිකයි මම මෙතනට තෝරගත්තේ. ඊළඟට අපි බහුවර්ණ ප්‍රශ්නෙන් පස්සේ උත්සාහ කරනවා ඊළඟට ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ තෝරගෙන ඒ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ තුලත් අපි තෝරගෙන ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න. නව නිර්දේශයේ ප්‍රශ්න 4ක් පිළිවෙලින් දාලා තියෙනවා. පැරණි නිර්දේශයේ ප්‍රශ්න කීපයකුත් දාලා තියෙනවා. එයන අපි දෙවෙනි කොටසේ ප්‍රශ්න අපට සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ඔබට මම අපි මේ එක දිගට ප්‍රශ්න සාකච්ඡා කරන් යන අතර වාරේ යමක් කිව යුතුයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන් සමහර ළමයි නිතර අපෙන් අහනවා දැන් 2021 විභාගයේ කල්යයිද අපිට තව කාලේ හම්බෙයිද? ඒතර අපිට වැඩ කරන්න පුළුවන් නේද තවදුරටත්? එවැනි දේ අහනවා. නමුත් ඔබට දිය හැකි හොඳම පිළිතුර තමයි විභාගයේ කල්යන එක හෝ නොයන එක කෙසේ වෙතත් ඔබ පුළුවන් තරම් අගෝස්තු මාසෙම විභාගෙ තිබ්බත් ඊළඟ අවුරුද්දේ ඒකට ලියන්න පුළුවන් විදිහට පුළුවන් තරම් මේ Tamanට ලැබෙන අවස්ථා පාවිච්චි කරන එක. යමක් අතහැර ගත්තොත් අවස්ථා ඒකේ සමහරක් විට ඔබට එන්නේ ඊටාම නරක ප්‍රතිවිපාක වෙන්න පුළුවන්. එසා මේ වෙලාවේ ඔබ ඉගෙනීමට උනන්දුවක් දක්වන්න නැතුව මේ ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙලා අකර්මණ්‍ය වෙලා හිටියොත් ඔබට ඒකෙන් ඇතිවන ප්‍රතිවිපාක ඊටාම නරක වෙන්න පුළුවන්. ඒ නිසා අපට අඩුම තරමේ මේ අන්තර්ජාලය හරහා අපේ තියෙන දුරස්ත භාවය අවම කරගෙන මේ කල හැකි ඉගෙනුම් ක්‍රමවේදය ඇතුලේ ඔබත් ඊටාම සජීවීව මේ කටයුත්තට දායක වෙන්න ඒ උපරිම ප්‍රතිඵල නෙලා ගන්න උත්සාහ කරන්න. අපි ප්‍රශ්න 18ක් කතා කරපු නිසා මට හිතුණා ඔබට අදාළ ඔබට පුංචි කතාවකුත් කියන්න විශ්වවිද්‍යාලයේ සිදුවෙච්ච. එක්තරා විශ්වවිද්‍යාලයක ඊටාම හොඳින් පාඩම් වැඩ කරපු ශිෂ්‍යෝ 4 දෙනෙක් හිටියා. මේ 4 දෙනා Tamanගේ විභාගෙට කලින් දවසේ රාත්‍රියේ බොහොම සතුටු ප්‍රීති සංഭാෂණයක ඉඳලා උන් ගොඩාක් රෑබෝ වෙලා Tamanගේ බෝඩිමට එද්දි උන්ට දැඩි වෙහෙස නිසා හොඳටම නිින්ද ගියා. නමුත් පහවදා උන්ගේ සෙමෙස්ටර් එක්සෑම් එකක් තියෙනවා. උන්ට දැන් උදේ නැගිටලා බලනකොට සෙමෙස්ටර් එක්සෑම් එකේ වෙලාව ඉවරයි. උන්ට ඒකට යන්න බැරි වුණා. උන් දැඩි කනස්සල්ලටපත් වුණා. උන් කලේ මොකක්ද? උන්ගේ අපහසුතාවයක් වුණ බව කියන්න ඔවුන් අධ්‍යනාංශ ප්‍රධානිය හම්බෙලා ඔවුන් Tamanගේ ඇඳුම් ඊටාම අපවිත්‍ර කරගෙන දැඩි මහන්සියක් මවාගෙන ගිහිල්ලා කියනවා Tamanගේ අධ්‍යනාංශ ප්‍රධානියට අපි අද ඊයේ එනකොට ගමනක් ගිහිල්ලා අපේ වාහනේ පැච් එකක් ගියා අපි දුර ඉඳලා ආවේ මේ වාහනේ තල්ලු කරගෙන අපි එනකොට හොඳටම පරක් වුණා ඒකයි අපිට විභාගෙට එන්න බැරි වුණේ අපිට තව දවසකදී chance එකක් දෙන්න මේ විභාගෙ ලියන්න මේ අධ්‍යනාංශ ප්‍රධානියට යම් විදිහකට මේ කටයුත්ත ගැන සැකයකුත් තිබුණා. ඔහු කිව්වා නමුත් මම හෙට ඔබට අවස්ථාවක් දෙන්න. මේ ශිෂ්‍යෝ එකපයින් කැමති වුණා. මොකද ඔවුන් පාඩම් කරලා හිටපු නිසා. හැබැයි ඔහු කිව්වා ඔබ ලියන්න ඕන විභාගේ වෙන වෙනම කාමර 4ක. ඉතින් මේ ශිෂ්‍යයන්ට එන්න කියලා කාමර 4කට දාලා ඔවුන්ට ඊළඟ දවසේ විභාගේ දැම්මා. මේ ශිෂ්‍යෝන්ගේ ඒකට විරුද්ධත්වයක් තිබ්බේ නැත්තේ ඔවුන් පාඩම් කරලා තිබුණා. ඔවුන්ට උත්තර තනියෙන් ලියන්න පුළුවන් බව දන්නවා. මොකද ඔවුන් මේ ඉල්ලීම කළේ පාඩම් කරන්න බැරි වෙච්ච නිසා නෙමෙයි. උන්ට දාන්න බැරි වෙච්ච නිසා. විභාග ප්‍රශ්න පත්‍ර බෙදුවා මේ 4 දෙනාට කාමර 4ක. උන්ට තුන්නේ ප්‍රශ්න 2යි. මුළු ප්‍රශ්න පත්‍රයේටම. පළවෙනි ප්‍රශ්නේ ඔබගේ නම කුමක්ද? දෙවෙනි ප්‍රශ්නේ පැච් එක ගියේ වාහනේ මොන ටයරේද? මේ ශිෂ්‍යෝ 4 දෙනා 4 තැනක ඉඳලා මේ දෙන උත්තර ඇතුලේ ඔවුන්ට මේ ලැබුණු අවස්ථාවේ කිසිදු විදිහකට සමහරක් විට ප්‍රතිඵලයක් නැති වෙයි. අපි සමහරක් විට අපට ලැබෙන අවස්ථා ගැන සතුටු වෙනවා. විභාගේ කල් ගියාම සතුටු වෙනවා. ඒක තව පස්සට යනවා සතුටු වෙනවා. හැබැයි ඒවයි හොඳ තියෙන්නත් පුළුවන්, නරක තියෙන්නත් පුළුවන්. ඒ නිසා හොඳම දේ ඔබට ලැබෙන සියලු අවස්ථා ඇතුලේ උපරිම ලෙස වැඩ කරන්න. මහන්සි වී වැඩ කරන්න. එතකොට ඔබට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි. හොඳයි. අපි එහෙනම් මේකේ දෙවෙනි කොටසේ ප්‍රශ්න කීපය සාකච්ඡා කරන්න පටන් ගමු. දෙවෙනි කොටසේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ අපි පටන් ගමු. මේ ප්‍රශ්නවලට මම ඔබට ලකුණු ගන්න අවශ්‍ය කරන වටපිටාව ලකුණු ගන්න විදිහ ගැන පැහැදිලි කිරීමක් හැම ප්‍රශ්නයක් සමගම කරන්න. පළවෙනි ප්‍රශ්නේ මෙවර විභාගය අහලා තිබ්බේ නව නිර්දේශය යටතේ ප්‍රශ්නාංක 1 පළවෙනි ප්‍රශ්නේ හිඟකම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? නිෂ්පාදන හැකියාව වක්‍රයක් යොදාගෙන හිඟකම පිළිබඳ ප්‍රශ්නය පැහැදිලි කරන්න. ඔබට හැමතිස්සෙම මම කියලා තියෙන රිවිෂන් පන්තියේදී
ඔබ දැන් කරන්න ඕනේ තියරි ඉගෙන ගන්න එකට වඩා තමන්ට දෙන ප්‍රශ්නකදී ලකුණු ගාන දිහා බලලා හොඳටම ඒ උත්තරේ ගොඩනගන හැටි ඉගෙන ගන්න. අපි මේක පහුගිය මාසයක එකමාරක කාලයක් තුළ රිවිෂන් පන්තියේ ප්‍රායෝගිකව කළා. ලකුණු ගානට උත්තරේ හදන හැටි කියලා දුන්නා. අදත් අපි පොඩ්ඩක් අන්න ඒ පැත්තයි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී කරන්න උත්සාහ කරන්නේ. අපි බලමු කොහොමද අපි මේකට උත්තරයක් හදාගන්නේ කියන එක. ලකුණු 3ක ප්‍රශ්නයක් වෙනුවෙන් මම හැමදාම ඔබට උගන්වලා තියෙන දේ තමයි මුලින්ම උත්තරේ ප්ලෑන් කරන්න, සැලසුම් කරන්න. හිඟකම යන්නේ කුමක් අදහස් වේද? ලකුණු 3න් එක ලකුණක් අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවා. හිඟකම යනු කුමක්ද කියන එක පැහැදිලි කරනවා. ඒක අද මේ පාඩමට සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම කියන්න පුළුවන් උත්තරයක්. හිඟකම කියලා කියන්නේ දෙනලද අවස්ථාවක අසීමිත උවමනා ඉටු කරගන්න ආර්ථිකයේ සතු තියෙන සම්පත් ප්‍රමාණවත්ව නැහැ කියන එක. මේ අදහස ඔබේ වචනයෙන් ඔබට ලියන්න පුළුවන්. අපි රිවිෂන් පන්තියේදී මේවා සෑහෙන වතාවක් ලියපු වාක්‍ය. නිසා හිඟකම කියන එක හඳුන්වන එකට එක ලකුණක් එනවා. දැන් මේ වෙලාවේ ඔබ විවිධ ඉල්ලීම් කරනවා මේකේ උත්තර සම්පූර්ණයෙන් දෙන්න, උත්තර ලියා ගන්න දෙන්න. නමුත් වැදගත් වෙන්නේ මම ඔබට හැමදාම කියලා තියෙනවා උත්තරේ ප්ලෑන් කරගන්න විදිය, ඒ උත්තරේට දේවල් පාවිච්චි කරන විදිහ තමයි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකින් කළ යුත්තේ. උත්තරේ ඔබ තනියෙන් ලියන්න. ඒ ලියපු උත්තරවල අඩුපාඩු නොතේරෙන තැන් තියෙනවනම් ඔබට අපෙන් විමසන්න පුළුවන්. අපි ඒකට මේ තාක්ෂණික ක්‍රමය තුළ යම් ක්‍රමවේදයක් හදලා දෙන්නම්. නමුත් වැදගත් දේ අපි දෙන උත්තරයක් බලන් ලියන එකට වඩා ඔබ උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් උත්තරේ තනියෙන් ලියන්න. අපි මේ සාකච්ඡාව වලින් පස්සේ මේ උත්තර ඔබට ලබා දෙන්න මේ උත්තරවල PDF එකක් ඔබට ලබා දෙන කටයුතු කරන්නම්. නමුත් වැදගත් දේ ඒක එනකම් බලන් ඉන්න එපා. ඔබ කොහොම හරි පිළිතුර ලියන එකයි වැදගත්. හිඟකම හඳුන්වන එකට එක ලකුණක් ඔබට කොහොමද ලැබෙනවා. නිෂ්පාදන හැකියාව වක්‍රයක් යොදා ගනිමින් මේ ප්‍රශ්නය පැහැදිලි කරන්න. දැන් ඔබේ පැත්තෙන් මේ ඊතුරු ලකුණු දෙක ගන්නකොට සැලකිලිමත් වෙන්න නිෂ්පාදන හැකියාව වක්‍රයක් යොදාගෙන මේ ප්‍රශ්නේ පැහැදිලි කරන්න. දැන් එතනදී මම මේ ලකුණු දෙක නැවත කොටස් කරන්නම්. එකක් ඔබට ටග් ගාලා කියන්න පුළුවන් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අපි ගත්තොත් ඒ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රකින් හිඟකම කියන ප්‍රශ්නේ නිරූපණය කරන්නේ ඔබ හොඳටම දන්නවා මේ වක්‍රයට පිටතින් නැත්තම් දකුණින් පිහිටි ලක්ෂකින් කියලා. බොහෝ ළමයි කරන්නේ ඔන්න ඔය වාක්‍ය ලියලා එනවා. හිඟකම පැහැදිලි කරලා ඒ නිෂ්පාදන හැකියාව වක්‍රකින් දක්වන්නේ හැකියාව මායිමට දකුණින් පිහිටි ලක්ෂයකින් කියලා. මේ කොටස් මම ඔබට ඉගැන්නුවා. විශේෂයෙන් අපි තීරි පන්ති වලත් මේවා කතා කළා. ඔබට මතක නම් මම මේ හැම මොහොතකම කිව්වා අපි ඇත්තටම ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ දේ. ඇයි හිඟකම කියන ලක්ෂය නිෂ්පාදන හැකියාව වක්‍රයට දකුණේ ලක්ෂයක් ලෙස පෙන්වන්නේ. අපි ගා උත්තරයක් තියෙන්න ඕනේ එතනට. ඒක තමයි මේ අනිත් ලකුණට ඔබට පාවිච්චි කරන්න තියෙන්නේ. ඔබට ඒක නිකන් කියන්න බෑ. ඔබට කියන්න වෙනවා එතනදී මොකක්ද නිෂ්පාදන හැකියාව මාහිම? ඇයි නිෂ්පාදන හැකියාව මාහිමට දකුණේ ලක්ෂකින් හිඟකම පෙන්වන්නේ? දැන් මේ අහන්න. ඔබ මේ උත්තරේ ලකුණු තුනෙන් පළවෙනි ලකුණ ගන්නවා හිඟකම පැහැදිලි කළා. ඊළඟට ඔබට තව ලකුණක් එනවා හිඟකම නිරූපණය කරන්නේ හැකියාව මායිමට දකුණින් පිහිටි ලක්ෂයකින් කියන එකට. ඉන් පස්සේ ඔබ කියන්න ඕනේ මොකක්ද මේ හැකියාව මායිම කියන්නේ? මතක් කරමු අපි. යම් දෙනලද අවස්ථාවක ආර්ථිකයක් සතුව තියෙන සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කරලා භාණ්ඩ දෙවර්ගයකින් නිපදවන්න පුළුවන් උපරිම භාණ්ඩ සංයෝග දක්වන රේඛාව තමයි හැකියාව මායිම. ඒතර මේ හැකියාව මායිමකින් පෙන්වන්නේ පවතින සම්පත් පවතින තාක්ෂණයේ යටතේ පාවිච්චි කරලා කාර්යක්ෂම විදිහට නිපදවිය හැකි සීමාව. එහෙනම් මේ සීමාවට දකුණු පැත්තේවා අත්පත් කරගන්න බෑ. වම් පැත්තේවා අත්පත් කරගන්න ඕන නම් පුළුවන්. දැන් ඒ ගැන ප්‍රශ්නයක් වෙනම පැරණි විෂය නිර්දේශෙත් අහලා තිබ්බා. අපි ඔය ගැන තුනම කතා කරමු. නිෂ්පාදන හැකියාව මායිමකින් දැක්වෙන්නේ දෙනලද අවස්ථාවක ආර්ථිකයක් සතු සම්පත් පවතින තාක්ෂණය යටතේ කාර්යක්ෂමව භාවිතා කරලා නිපදවිය හැකි භාණ්ඩ සංයෝග දැක්වෙන සීමාව. හිඟකම කියලා කියන්නේ පවතින සම්පත් වලින් අත්පත් කරගත නොහැකි තත්ත්වයක්. ඔන්න සම්බන්ධ කරන උත්තරේ. හැකියාව මායිමෙන් පෙන්වන්නේ පවතින සම්පත් පවතින තාක්ෂණය යටතේ යොදවලා කාර්යක්ෂමව හදන්න පුළුවන් උපරිම සීමාව. හිඟකම කියන්නේ පවතින සම්පත් වලින් අත්පත් කරගත නොහැකි භාණ්ඩ සංයෝගයක්. ඉතින් එහෙනම් මේ පවතින සම්පත් හා තාක්ෂණයෙන් අත්පත් කරගත හැකි සීමාවට එළියෙන් තමයි හිඟකම කියන ලක්ෂය පිටලා පෙන්වන්න ඕනේ. හිඟකම කියන්නේ මොකක්ද? ඒක නිෂ්පාදන හැකියාව වක්‍රයෙන් පෙන්වන්නේ දකුණේ ලක්ෂකින්.
ඇයි ඒක දකුණු ලක්ෂයකින් පෙන්වන්න හේතුව කියන සම්පූර්ණ අන්තර්ගතයට තමයි ඔබට මේ ප්‍රශ්නේදී ලකුණු 3ක් ඇත්තටම හිමි වෙන්නේ. ඔය ලකුණු 3 හදාගන්න හැටි, සැලසුම් කරගන්න හැටි මම වැඩිපුර සාකච්ඡා කරන්නේ. මම මේවයි සම්පූර්ණ උත්තරයක් ඔබට අවශ්‍ය නම් ඔබේ ඉල්ලීම මත ඔබට ලබා දීමක් කරනවා ඉදිරි සතිවලදී. අපට ඕන මාකින් ස්කීම් එක ලබා දීමක් කරන්න පුළුවන් මාකින් ස්කීම් එක ආවට පස්සේ. නමුත් ඔබේ පැත්තෙන් ඔබ පුළුවන් තරම් මේ උත්තරේ ලියන්න උත්සාහ කරන්න මේ කොටස් කීපේ සම්බන්ධ කරගෙන. මේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ඊළඟට අපි යොමු වෙන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නෙට පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි උපකොටසට. ඔබෙන් අහනවා නිෂ්පාදන අකාර්යක්ෂමතාව සහ සම්පත් බෙදාවෙන් කිරීමේ අකාර්යක්ෂමතාව සම්පත් උපයෝජනයේ නාස්තියක් ලෙස සලකන්නේ ඇයි කියලා. බොහෝ ළමයි මේකෙදි පොඩි පටලවා ගැනීමක් කරනවා. ඔබට හුරු වචන දෙක එක්සැමිනර් නුහුරු ලෙස යොදලා තියෙනවා. ඔබට හුරු වචනේ නිෂ්පාදන කාර්යක්ෂමතාව. නමුත් මේවා අහන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාව. ඔබට හුරු වචනේ සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාව. නමුත් මේකේ අහන්නේ සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාව. සමහරවිට ඔබේ අයන්න හරියට කියවන්න නැති වුණොත් ප්‍රශ්නේ වැරදි උත්තරයක් ලියනවා වෙන්නත් පුළුවන්. ලකුණු 4ක් දීලා තියෙනවා. ඒතර මේ ලකුණු 4 ගන්න ඔබ කල්පනා කරන්න ඔබේ පැත්තෙන් වෙන්න ඕන කරුණු දෙකක් තියෙනවා. එකක් ඔබ ලියන්න අවශ්‍යයි මොකක්ද නිෂ්පාදන අකාර්යක්ෂමතාව කියලා කියන්නේ. ඒ වගේම ඔබේ පැත්තෙන් ලියන්න අවශ්‍යයි මොකක්ද සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාව කියලා කියන්නේ. මෙන්න මේ කරුණු දෙක ගැනයි ඔබ අවධානය දෙන්න ඕනේ. නිෂ්පාදන අකාර්යක්ෂමතාව. මම ඔබට යෝජනා කරනවා මෙහෙම. විභාගෙදී ඔබ දන්න දෙයින් උත්තරේ හදාගන්න. ඔබ පාඩම් කරන් ගියේ ගෙදරදී නිෂ්පාදන අකාර්යක්ෂමතාව නෙවෙයි. ඔබ පාඩම් කරන් යනවා ඇත්තේ නිෂ්පාදන කාර්යක්ෂමතාව. ඔබ ඒක මතක් කරලා උත්තරේ ලියන්න. මොකද්ද නිෂ්පාදන කාර්යක්ෂමතාව කියන්නේ? අවම පිරිවැයකින් භාණ්ඩ හා සේවා නිපදවීම. නැත්නම් අපි කියනවා දෙන ලද දේ උපරිම නිමවුමක් හෝ කිසියම් නිමවුමක් අවම දේ ගන්න එක. දැන් එහෙනම් අපෙන් අහන්නේ ඒකේ විරුද්ධ පැත්ත. මොකද්ද නිෂ්පාදන අකාර්යක්ෂමතාව කියලා කියන්නේ? අපි කියනවා අවම පිරිවැයකින් භාණ්ඩ නිපදවීමට අසමත් වීම. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් භාණ්ඩ හා සේවා අවම පිරිවැයකින් නිෂ්පාදනය නොකිරීම. මේ සිංහල වචන ඕන විදිහකට යොදන්න. අදහස ගන්න. භාණ්ඩ හා සේවා අවම පිරිවැයකින් නිපදවීමට අසමත් වීම. අපි මේ වචනේ වඩාත් හොඳින් මතු කරමු. අසමත් වීම. එහෙම නැත්නම් භාණ්ඩ හා සේවා අවම පිරිවැයකින් නිෂ්පාදනය නොකිරීම. අපි ඒකට කියනවා නිෂ්පාදන අකාර්යක්ෂමතාව. එහෙම නැත්නම් ඔබට ඒක තවත් සරලව කියන්න පුළුවන්. දෙන ලද යෙදවුමකින් උපරිම නිමවුමක් ලබා නොගැනීම හෝ කිසියම් නිමවුමක් අවම යෙදවුමකින් ලබා නොගැනීම. මේ බලන්න. කිසියම් යෙදවුමකින් උපරිම නිමවුමක් නොලැබීම. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් කිසියම් නිමවුමක් අපි අවම යෙදවුමකින් ලබා නොගැනීම. මේ ඕනම අදහසක් මතු කරගන්න. ඔබට නිෂ්පාදන අකාර්යක්ෂමතාව කියන එක කියද්දි මේ ඕනම විදිහකට කියන්න පුළුවන්. කිසියම් භාණ්ඩයක් අවම පිරිවැයක් යටතේ නිෂ්පාදනය කරන්න අපොහොසත් වෙනවා. දෙන ලද යෙදවුමකින් උපරිම නිමවුමක් ලැබෙන්නේ නැහැ. නිමවුම අවම යෙදවුමකින් හදන්නේ නැහැ. මේක තමයි නිෂ්පාදන අකාර්යක්ෂමතාව. නිෂ්පාදන අකාර්යක්ෂමතාවක් එනවා කියන්නේම අපි කියනවා කොන්දේසි දෙකක් ඉටු වෙන්නේ නැහැ. ඒ තමයි පූර්ණ සේවා නියුක්තිය හා අනිත් එක්කෙනා පූර්ණ නිෂ්පාදනය. මේ කොන්දේසි ඉටු වෙන්නේ නැහැ. ඉටු වුණා නම් නිෂ්පාදනයේ කාර්යක්ෂමයි. ඒසා පූර්ණ සේවා නියුක්තිය සියලු සම්පත් භාවිතා නොකිරීම පූර්ණ නිෂ්පාදනයේ නොමැතිවීම හැම සම්පතකම ඒවායේ විභව ඵලදායීතාව ලබා ගන්න අසමත් වීම නිසායි මේ තත්ත්වය ඇති වෙන්නේ. ඒතර ඔබ මේක පැහැදිලි කරන්න. තව පොඩි කොටසක් තියෙනවා. ඇයි නිෂ්පාදන අකාර්යක්ෂමතාව සම්පත් උපයෝජනයේ නාස්තියක් කියලා කියන්නේ? අපි කියනවා සම්පත් උපයෝජනයේ නාස්තියක් කියලා කියන්නේ මේකට මේ වෙලාවේ සම්පතකින් උපරිම නිමවුම අරන්නේ. ඉතින් සම්පතේ අකාර්යක්ෂමතාවක් නෙමෙයිද ඒක? යම් කිසි සම්පතකින් භාණ්ඩ 10ක් හදන්න පුළුවන්කම තියෙද්දි හදන්නේ භාණ්ඩ 8යි 6යි නම් අපි කියනවා අන්න සම්පත අකාර්යක්ෂම වේදවිලා. කිසියම් නිමවුමක් අවම යෙදවුම් වලින් අරන්නේ. යෙදවුම් ගොඩක් පාවිච්චි කරලා. අපි උදාහරණයක් ගමු. එක ශ්‍රමිකයෙක්ගෙන් භාණ්ඩ 10ක් හරි නම් නිෂ්පාදනය කරගන්න ඕනේ. හැබැයි ඔහු ඊගාන හදලා නැහැ. අන්න සම්පතේ නාස්තියක්. එක භාණ්ඩයක් හදන්න ශ්‍රමපය යා යුත්තේ 2යි. හැබැයි ශ්‍රමපය 4ක් 5ක් ගිහිල්ලා. අන්න සම්පතේ නාස්තියක්.
එසා මේ නිෂ්පාදන අකාර්යක්ෂමතාව පැහැදිලි කරලා ඒ தત્ත්වය ඇති වෙන්නේ පූර්ණ සේවා නියුක්තිය නොමැතිවීම නිසා හෝ පූර්ණ නිෂ්පාදන නොමැතිවීම නිසා හෝ කියන தત્ත්වය තුළ හැම තිස්සෙම අපට කියන්න තියෙන්නේ සම්පත් නාස්තියක් වුණා කියන එක. ඒ අදහසයි මේ උත්තරේදී ඔබ මතු කරගන්න ඕනේ. නිෂ්පාදන අකාර්යක්ෂමතාවක් වෙලා ඒ අකාර්යක්ෂමතාවෙන් පෙන්වන්නේ සම්පත් නාස්තියක්. ඔබට මම තව අමතර දෙයක් කියනවා. මේක මම තීරපන්ති උගන්වද්දිත් කිව්වා. නිෂ්පාදනය කාර්යක්ෂම වෙන්නේ හැමතිස්සෙම රටක නිෂ්පාදන හැකියාවම නිෂ්පාදනය කළොත්. හැබැයි නිෂ්පාදන හැකියාව නිපදවන්න නම් පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය කියන කොන්දේසි දෙක අනිවාර්යයෙන්ම ඕනේ. ඒතර මේ කොන්දේසි දෙක ඉටු වෙන්නේ නැහැ කියන්නේ නිෂ්පාදන හැකියාවට වඩා අඩුවෙන් හදන්නේ. ඉතින් එතකොට කොහොමටත් නිෂ්පාදන පිරිවැය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒතර අවම පිරිවැයෙන් බහන්න හැදෙන්නේ නැහැ. ඕක තමයි නිෂ්පාදන අකාර්යක්ෂමතාව. මොකද්ද සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාව? ඔබ මතක් කරන්න දන්න දේ. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාව කියන්නේ සමාජයේ කැමැති, සමාජයේ වර්ණය කරන, සමාජයේ ඉල්ලන භාණ්ඩ හා සේවා සංයෝගයේ නිෂ්පාදනය සඳහා හිඟ සම්පත් යොදා ගන්න එක. එහෙනම් මොකද්ද සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාව කියන්නේ? සමාජයේ වර්ණය කරන භාණ්ඩ නිපදවීම සඳහා හිඟ සම්පත් යොදා නොගැනීම. අපට නිර්වචනයක් ලෙස ලියලා පෙන්නන්න පුළුවන්. සමාජය වර්ණය කරන, වර්ණය කියලා කියන්නේ ඔබ දන්නවා කැමැති. සමාජයේ වර්ණය කරන භාණ්ඩ නිපදවීමට හිඟ සම්පත් භාවිත නොවීම. ඕනම ආර්ථිකයක තියෙන්නේ හිඟ සම්පත්. ඒවා මිනිස්සු කැමති, මිනිස්සු ඉල්ලන භාණ්ඩ හදන්න යොදන එක තමයි සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාව. නමුත් සමාජයේ තියෙන හිඟ සම්පත් මිනිස්සු ඉල්ලන භාණ්ඩ හදන්න භාවිත වෙන්නේ නැත්නම් අන්න සම්පත් බෙදී යාම අකාර්යක්ෂමයි. මුළු ආර්ථිකයේම මිනිස්සු සමහරක් විට කියනවා පුළුවන් තරම් රටේ ප්‍රවාහන පද්ධතිය දියුණු කරලා දෙන්න. මිනිස්සු කියනවා පාරවල් ටික හරියට හදන්න. පාරවල් විශාල කරන්න, පුළුවන් තරම් මේ මගට යන කාලය අඩු කරන්න. නමුත් ආණ්ඩුව එවැනි දෙයක් කරනවා වෙනුවට ඒ සම්පත් පාවිච්චි කරලා වෙන මොකක් හරි දෙයක් කළොත් සමාජයේ ඉල්ලන දේ නෙමෙයි හදලා තියෙන්නේ. එතකොට මිනිස්සු සතුටු වෙන්නේ නැහැ. මිනිසුන්ගේ වර්ණය නෙමෙයි ඊට වෙලා තියෙන්නේ. එතකොට සම්පත් බෙදී යාම අකාර්යක්ෂමයි. ඇයි ඒක සම්පත් නාස්තියක් කියන්නේ? ආර්ථිකයක තියෙන හිඟ සම්පත්. ඒ හිඟ සම්පත් ටික මිනිස්සුන්ට උවමනා දේ වෙනුවෙන් යෙදුවනම් ඒකේ නාස්තියක් නැහැ. දැන් මිනිස්සු ඉල්ලන්නේ එක දෙයක්. ආණ්ඩුවේ සම්පත් වලින් කරලා තියෙන තව දෙයක්. ප්‍රතිඵලය වෙන්නේ සම්පත පාවිච්චි කරලා තියෙන්නේ මිනිස්සුන්ට අවශ්‍ය දේ වෙනුවෙන් නෙමෙයි. සම්පත් නාස්තියක් තියෙන්නේ. ඔබට දෙමව්පියෝ ඔබ ඉල්ලන දෙයක් නෙමෙයි ඔබ අකමැති දෙයක් ගෙනත් දුන්නොත් ඔබ ඒකෙන් සතුටු වෙන්නේ නැහැ. හැබැයි දෙමව්පියෝ ඔබට ඒක ගෙනත් දෙන්න සම්පත් වියදම් කළා. දැන් ඒ සම්පත් නාස්ති වෙලා. ඔබ ඉල්ලන දේ නොලැබුණොත් ඔබ සතුටු වෙන්නේ නැහැ. සම්පත් නාස්තිය කියන්නේ ඒකයි. ඒසා ඊට පැහැදිලිව ඔබ මතක තියාගන්න මේ ප්‍රශ්නේදී ඔබ දන්න දේ, දන්න තියරිය පොඩ්ඩක් ප්‍රශ්නෙත් එක්ක ගලපන්න වෙනවා. සම්පත් බෙදී යාමේ අකාර්යක්ෂමතාව කියන්නේ කුමක්ද පැහැදිලි කරන්න ඕනේ. ඇයි ඒකෙදි සම්පත් නාස්තියක් වෙනවා කියන්නේ කියන්න ඕනේ. නිෂ්පාදන කාර්යක්ෂමතාව කියන්නේ මොකක්ද? ඇයි ඒකෙදි සම්පත් නාස්තියක් වෙනවා කියලා කියන්නේ. මෙන්න මේ කරුණු දෙක පැහැදිලි වෙන එකටයි ලකුණු දෙක ලකුණු 4ක් මේ ප්‍රශ්නේ අපට සැලසුම් කරන්න වෙන්නේ, වෙන් කරන්න වෙන්නේ. ඔබේ පැත්තෙන් ඔබ දන්න වචනේ මාරු කරලා ලියන්න. කාර්යක්ෂමතාව දන්නවා. මොකක්ද අකාර්යක්ෂමතාව කියන්නේ? මේ පැත්තට පැහැදිලි කිරීමක් තමයි මේකෙදි අවශ්‍ය වෙන්නේ. මම මේ කියන පිළිතුරු මේ විදිහටම ඔබ ලියලා නැති වෙන්න පුළුවන්. අපට මේ පිළිතුරු වලට අදාළව මේ සාකච්ඡාවේදී අවශ්‍ය ඔබේ දැනුම ඒවට ගලප ගන්න විදිය ගැන කියලා දෙන්න. ඔබ පුළුවන් තරම් විභාගේ දැන් මේ ප්‍රශ්න ටිකක් අලුත්. කාර්යක්ෂමතාව හැමදාම ඇහුවේ. ඒතර ඔබට පුළුවන් ද හිතලා උත්තරයක් ඒ විදිහට ගලප ගන්න. ඔබ එහෙම ගලපලා ලිව්වද? අන්න ඒක පුළුවන් තරම් මේ සාකච්ඡාව ඇතුලේ පරීක්ෂා කරගන්න උත්සාහ දැරීමක් කරන්න. ප්‍රශ්නාංක 3 අපි ගත්තොත් ඊටාම ලේසි ප්‍රශ්නයක්. වසර ගණනාවක් තිස්සේ විභාගේ අහපු ප්‍රශ්නයක් ඔබෙන් නැවත අහලා තියෙනවා. මේ ප්‍රශ්නේ ලකුණු දිහා බැලුවමත් ඔබට උත්තරයට අග්ගලා පේනවා. ලකුණු 3ක් දීලා ඔබෙන් අහනවා ආර්ථික පද්ධතියක ප්‍රධාන කාර්යයන් කවරේද කියලා. ඔබ දන්නවා ලෝකේ විවිධ ආර්ථික පද්ධති තියෙනවා. හැබැයි මේ හැම ආර්ථික පද්ධතියක්ම ගොඩනගලා තියෙන්නේ එම ආර්ථික පද්ධතිය මුහුණ දෙන මොනවා විසඳන්නද? මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්න. එහෙනම් ඕනම ආර්ථික පද්ධතියක ප්‍රධාන කාර්යයන් කියලා අදහස් කරන්නේ මූලික ආර්ථික ප්‍රශ්න 3 විසඳ ගන්න එක. හැබැයි ඔබ එතනදී ලියලා හරියන්නේ නැහැ. ප්‍රශ්න 3 කුමක් නිපදවන්නේද? ඒක නෙමෙයි ඔබේ උත්තරය වෙන්න ඕනේ. කුමක් නිපදවන්නේද යන ප්‍රශ්නය විසඳීම.
කෙසේ නිපදවන්නේද යන ප්‍රශ්නය විසඳීම. කා සඳහා නිපදවන්නේද යන ප්‍රශ්නය විසඳීම. ඔබට ඊටාම නිශ්චිත උත්තර තුනක් තියෙනවා. විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඔබෙන් අහන්නේ කාර්යයන් කවරේද? මොනවද කාර්යයන් තුන? මූලික ආර්ථික ප්‍රශ්න තුන විසඳන එක. කුමක් නිපදවන්නේද යන ප්‍රශ්නේ විසඳන එක. කෙසේ නිපදවන්නේද කියන ප්‍රශ්නේ විසඳන එක. කා සඳහා නිපදවන්නේද කියන ප්‍රශ්නේ විසඳන එක. නැත්තම් කාට හරි විකල්ප පිළිතුරක් මෙහෙම ලියලා තියෙන්න පුළුවන්. මේකට අපි තව නමක් කියනවා සම්පත් බෙදාවෙන් කිරීමේ ගැටලුව. එහෙනම් සම්පත් බෙදාවෙන් කිරීම සිදු කරන්නේ කෙසේද යන ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න එක. නැත්තම් සම්පත් බෙදාවෙන් කිරීම පිළිබඳ තීරණ ගන්න එක. නිෂ්පාදනය පිළිබඳ තීරණ ගන්න එක. ආදායම් ව්‍යාප්තිය පිළිබඳ තීරණ ගන්න එක. මේ ඕනම විකල්ප උත්තරයකට විභාගයේ මේ ලකුණු තුන හම්බ වෙනවා. කරුණු තුන ඔබ ලියලා තියෙනවා නම්. බලන්න ඊළඟට පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4 ඔබෙන් අහනවා ඊටාම මෑතක අපි මේ මුහුණ දීලා තියෙන මේ වසංගතය සම්බන්ධ කරමින් නිෂ්පාදන හැකි ආදර්ශයත් එක්ක ප්‍රශ්නයක්. ওই ස්වභාවයේ ප්‍රශ්න පත්‍රවල තියෙන්න පුළුවන් කියලා අපි කල්ැතුවම කිව්වා. COVID-19 කියන මේ ගෝලීය වසංගත තත්වය තාමත් අපි හැම කෙනාටම පීඩාවක් අරන් දෙනවා. ඒක ඇතුලේ තියෙන ආර්ථික විද්‍යාත්මක කියවීමක් ගැන ඔබෙන් අහනවා. අපි පන්තියේ මේවා කිව්වා ඔබට. මේ යම් සිද්ධියක් ඇතුලේ ආර්ථික විද්‍යාත්මක කියවීමක් කරන්න ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්ට පුළුවන් වෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ ලකුණු 5ක් දීලා තියෙනවා. COVID-19 වසංගත තත්ත්වය නිසා රටක නිෂ්පාදන ධාරිතාවට කුමක් සිදුවනු ඇද්දැයි හැකියා වක්‍රයක් යොදා ගනිමින් පැහැදිලි කරන්න. දැන් ඔබේ පැත්තෙන් ඊටාම තාර්කික පිළිතුරු කීපයකට ඔබට යන්න පුළුවන්. COVID-19 වසංගතය නිසා නිෂ්පාදන ධාරිතාවට කුමක් සිදුවේද කියන එක හැකියා වක්‍රයක් යොදා ගනිමින් පැහැදිලි කරන්න කියලා කියනවා. දැන් ඔබ තේරුම් ගත යුතු වැදගත්ම දෙයක් තියෙනවා. COVID-19 කියන මේ ගෝලීය වසංගතය මේ වසංගතය විතරක් නෙමෙයි මීට කලිනුත් ඔබට මතකයි පන්ති අපි ඕන තරම් කතා කළා. වසංගත රෝග වලින් මිනිස්සු මිය යාම, වසංගත නිසා මිනිසුන්ට අසනීප වෙලා රැකියාවට යන්න බැරි වුණොත්, ඒවා හැකියා මායිම් වලින් පෙන්වන්නේ කොහොමද කියන ප්‍රශ්න ඔබට මතක නම් අපි සෑහෙන කතා කළා. 2020ටත් අපි මේවා කිව්වා. ඉතින් මේවා මේක ඇතුලේ ගලප ගන්නයි දැන් අපිට තියෙන්නේ. මම ඔබෙන් ප්‍රශ්නේ වෙන විදිහකට අහනවා. COVID-19 නිසා ආර්ථිකයට වෙච්ච බලපෑම අපි පැහැදිලි කරද්දී නිෂ්පාදන ධාරිතාව අඩු වෙච්ච එකද උනේ නිෂ්පාදන ධාරිතාව ඌණ ප්‍රයෝජනය වෙච්ච එකද උනේ කියන එක අපි මුලින්ම විසඳ ගන්න ඕනේ. නිතරම COVID-19 වසංගතයේ බලපෑම විස්තර කරන්න පුළුවන් ආකාර දෙකකට. එකක් තමයි COVID-19 නිසා නිෂ්පාදන ධාරිතාව අඩුවීමක් වෙන්න පුළුවන්. සමහරක් විට නිෂ්පාදන ධාරිතාව ඌණ උපයෝජනයකට ලක් වෙන්න පුළුවන්. ඔබ ඒක සරලව තේරුම් ගන්න. දැන් COVID-19 නිසා නිෂ්පාදන හැකියාවක්යක් දකුණට යන විදිහක් නැති බව ඔබට තේරෙනවා. COVID-19 නිසා වක්‍රයේ මත ඉන්න බෑ, වක්‍රයේ දකුණේකට කොහොමත් යන්න බෑ ඔබ දන්නවා. ඒසා වෙන්න පුළුවන් වෙන්නේ එක්ක COVID-19 නිසා රටේ නිෂ්පාදන ධාරිතාව අඩු වෙනවා. හෝ නිෂ්පාදන ධාරිතාව ඌණ උපයෝජන තත්වයකට තල්ලු වෙනවා. ඔය සිද්ධි දෙකයි පැහැදිලි කරන්න ඕනේ. නිෂ්පාදන ධාරිතාව අඩු වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය වමට විතැන් වෙනවා. නිෂ්පාදන ධාරිතාව ඌණ උපයෝජනයකට ලක් වෙනවා කියලා කියන්නේ හැකියා මායිමට ඇතුළත පිහිටි ලක්ෂයක් කරා ආර්ථිකය තල්ලු වෙලා යනවා. තේරෙනවද අපිට වෙනස? මේ සිද්ධියෙන් අහන්නේ ඇත්තටම කිව්වොත් වක්‍රය වමට යාමයි ලක්ෂය වමට යාමයි. නමුත් ඒ වචන වෙනස් කරමින් පවතින තත්වයන් පිළිබඳ ප්‍රශ්නය ප්‍රායෝගිකරණය කරනවා එක්සැමින COVID-19 කොහොමද හැකියා මායිමෙන් නිෂ්පාදන ධාරිතාවට ඇති කරන බලපෑම පැහැදිලි කරන්න කියලා. අපි තවදුරටත් මේක උදාහරණ ගමු. ඔබ දන්නවා මේ වෙනකොටත් ලෝකයේ අද දවස වෙනකොටත් ලක්ෂ 10කට අධික පිරිසක්, මිලියනයකට අධික පිරිසක් COVID-19 වසංගතය නිසා ජීවිතක්ෂයට පත් වුණා, මිය ගියා. රටක ශ්‍රම බලකාය රටට අහිමි වෙනකොට රටේ නිෂ්පාදන සම්පතක් ශ්‍රමය කියලා කියන්නේ. අන්න නිෂ්පාදන සම්පත අහිමි වීම තුළ නිෂ්පාදන ධාරිතාව අඩු වෙනවා. අඩු වෙලා මේ හැකියා මායිම් වක්‍රය වමට යන්න පුළුවන්. හැබැයි COVID-19 නිසා වෙච්ච එකම සිද්ධිය ශ්‍රම බලකාය අහිමි වීම විතරක් නෙමෙයි. ඔබ දන්නවා ඊට වඩා ලොකු බලපෑමක් තමයි මේ අනිත් පැත්තෙන් අපි කියන්නේ. ලෝකේ ඉතා විශාල පිරිසක් මේ COVID-19 නිසා අද වෙනකොට
Taman ගෙන ගිය සාමාන්‍ය ජන ජීවිතය ගෙනියන්න බෑ. අද ලෝකේ කර්මාන්ත ශාලා රසක් වහලා දාලා. අපේ රටේ පවා මේ වෙනකොට සමහර ප්‍රදේශ ලොක්ඩවුන් කළා, හුදකලා කළා. සමහර කර්මාන්ත ශාලා වහලා දාලා. සමහර ඒවා වැහුවේ නැතත් ඊටාම අඩු සේවක පිරිසක් ගෙන්නගෙන වැඩ කරන්නේ. සමහර අයට ගෙදර ඉඳන් වැඩ කරන්න කියලා තියෙන්නේ. මේ හැම දෙයකින්ම වෙන්නේ නිෂ්පාදන ධාරිතාව මොකක් වෙන එකද? උණු උපයෝජනය වෙන එක. ඔබ දන්නවා කර්මාන්ත ශාලාව වැහුවා කියලා නිෂ්පාදන ධාරිතාව අඩු වෙන්නේ නැහැ. ඒක කවදා හරි ආයි විවෘත කරනවා. නමුත් ඒක විවෘත කරනකම් නිෂ්පාදන ධාරිතාව උපයෝජනය වෙන්නේ නැහැ. සතිය දවස් 7ම වැඩ කරපු ආයතන සමහරක් විට දැන් වැඩ කරන්නේ සතිය දවස් 3යි. අන්න ධාරිතාවේ උපයෝජනය අඩු වෙලා තියෙනවා. වෙනදා පැය 8ක් වැඩ කරපු සේවකයෝ සමහරක් විට දැන් වරුවයි වැඩ කරන්නේ. ධාරිතාවේ උපයෝජනය අඩු වෙනවා. ආයතනයේ ඉඳන් වැඩ කරපු සේවකයෝ දැන් ගෙදර ඉඳන් වැඩ කරන්නේ. ඉතින් ගෙදර ඉඳන් වැඩ කරනකොට සමහරක් විට ගෙදර වැඩ කර ඉන්නේ ආයතනයේ වැඩ වෙන්නේ නැහැ. ඒතකොට අන්න ධාරිතාව උපයෝජනය අඩු වෙනවා. ඒස ඔබ හොඳින් තේරුම් ගන්න මේ தත්වයන්. සමහරක් විට කොවිඩ් ආසාදනය වීම නිසා ඔවුන් සමහරක් විට රෝහල්ගත වෙලා ඉන්නේ. දැන් ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාවේ වුණ ප්‍රයෝජනයක් තියෙන්නේ. සමහරක් විට ආසාදනය නොවුනත් නිරෝධායන ක්‍රියාවලියට යටත් වෙලා ඉන්න කෙනෙක් නම් අන්න දැන් එයාගෙන් ශ්‍රමය සපෙන්නේ නැහැ. ඒ කර්මාන්තශාලා වහලා දාලා. එසම මේ COVID-19 වල බලපෑම ආර්ථිකයට එන්න පුළුවන් විදි දෙකයි තියෙන්නේ. එකක් නිෂ්පාදන ධාරිතාව අඩු වෙන්න, අනිත් එක නිෂ්පාදන ධාරිතාව අඩු වෙන්න උපයෝජනය වෙන්න. එතකොට අපේ රටේ ඇත්තටම ශ්‍රම බලකායේ අති විශාල පිරිසක් මේ යන තත්වයකට මුහුණ දුන්නේ නැහැ. අපි ඒකෙන් වාසනාවන්ත ලෙස යම් විදිහකට බේරුණා. නමුත් ඔබ දැක්ක ලෝකේ සමහර රටවල වෙච්ච තත්ත්වය ඊටාම නරකයි. ඒතර ඒව තමයි මේ කාරණා දෙක ඇතුළේ අපිට විස්තර කරන්න තියෙන්නේ. වක්‍රය වමට යාමයි, ලක්ෂ්‍ය වමට යාමයි හැටියට මේකේ ආර්ථික බලපෑමක් විදිහට. ඒ කරුණු ගැන සාධනීය පැහැදිලි කිරීමක් ඔබ මේකෙදි කරලා තියෙන්න ඕනේ. උදාහරණ අරගෙන මේ සිද්ධි දෙක. මම මෙතන ඇත්තටම උත්සාහ කරන්නේ මේ ප්‍රශ්නවලට ප්‍රවේශයන් සහ මේ උත්තර සැලසුම් කරන විදිහ ගැන ඔබට පුළුවන් තරම් පැහැදිලි කිරීමක් කරන්න ඊළඟ විභාගයට මුහුණ දෙන්න ඉන සිසුන් හැටියට ඔබට අවශ්‍ය වෙන්නේ අන්නේ පුහුණුව. සයිතා හොඳින් මේ අවස්ථාව පාවිච්චි කරන්න. මේ පාවිච්චි කරලා මේ කරුණු ගැන තමන්ගේ තියෙන නිශ්චිත බව පුළුවන් තරම් වැඩි කරගන්න. අපි ඉතා ඉක්මනින් ඉදිරි සතියේ තුල නිෂ්පාදන හැකියාව ආදර්ශය ආර්ථික පද්ධති කියන රිවිෂන් පන්ති අපිට කරන්න තියෙන පාඩමේ අලුත් නිබන්ධනය ඔබට ඉක්මනින්ම ලබා දීමක් කරනවා. ලබා දීලා ඒ කටයුතු පටන් ගන්නවා. ඔබේ පැත්තෙන් මේ වගේ ප්‍රශ්න සාකච්ඡාවක් ඇතුළේ අපට ඕනේ පුළුවන් තරම් ඔබේ දැනුම වැඩි කරන්න ආසන්නම් ප්‍රශ්න පත්‍රයත් එක්ක ඒ වෙනුවෙන් අද මේ සාකච්ඡාව අපි කරන්නේ. මේකේ අවසන් ප්‍රශ්නයට අපි යමු වුණොත් ප්‍රශ්නාංක 1 ඔබෙන් අහනවා ශ්‍රමික විභජනය ආර්ථිකයක නිෂ්පාදන මට්ටම ඉහළ යාම සඳහා හේතු වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න කියලා. මේ ප්‍රශ්නේ විභාගය අහපු පළමු අවස්ථාව මේ නොවේ. මීට කලින් අවස්ථා කීපයකම මේ ප්‍රශ්න විභාගය ඇහුවා. ඔබෙන් අහන්නේ ශ්‍රම විභජනය ආර්ථිකයක නිෂ්පාදන මට්ටම ඉහළ යාමට හේතු වෙන්නේ ඇයිද කියලා. ලකුණු 5ක් ඔබට ගන්න තියෙනවා. ඔබේ පැත්තෙන් ඔබ මුලින්ම කියලා ඉන්න එක ඊටාම වැදගත්. මොකක්ද මේ ශ්‍රම විභජනය? division of labor. කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් තුළ ශ්‍රමය විශේෂ ප්‍රාගුණ්‍යනය කිරීමට අපි කියනවා ශ්‍රම විභජනය කියලා. ඒක තවත් පුළුල්ව අපි කිව්වොත් කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් අධියර කිහිපයකට බෙදලා එක් එක් අධියර සඳහා වෙන වෙනම ශ්‍රමිකයන් අනුයුක්ත කළොත් අපි ඒකට අපි කියනවා මොකක් කියලාද? ශ්‍රම විභජනයක් කියලා. ඔබ මුලින්ම ශ්‍රම විභජනය හඳුන්වලා ඉන්න. මොකක්ද ශ්‍රම විභජනය කියන්නේ? ඒකට ඔබට ලකුණක් ලැබෙයි. ඉන් පස්සේ ඔබේ පැත්තෙන් පැහැදිලි කළ යුතුයි මොකක්ද විභජන ක්‍රියාවලිය නිසා නිෂ්පාදන මට්ටම වැඩි කරගන්න උදව් වෙන්නේ කියන එක. කොයි ආකාරයෙන්ද ඒක වෙන්නේ කියන එක. මේ බලන්න. අපි වෙන වෙනම කරුණු වශයෙන් ගත්තොත් ශ්‍රම විභජනය නිසා නිතරම අපි මේ වචනේ කියනවා ශ්‍රම ඵලදායීතාව ඉහළ යනවා. ඔබ මේ ප්‍රශ්නේදී පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. ඔබෙන් අහන්නේ ප්‍රශ්නේ හේතු වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න කියලා. මම මේව පවා රිවිෂන් පන්ති පටන් ගන්න දවසේම කිව්වා ප්‍රශ්නක නම් කරන්න හේතු සඳහන් කරන්න කියන එකට වඩා හේතු පැහැදිලි කරන්න කිව්වොත් ඔබ නිකන් මේ වාක්‍ය ලිව්වට ලකුණු සම්පූර්ණයෙන් දෙන්නේ නැති වෙයි. ශ්‍රම ඵලදායීතාව ඉහළ යාම. ඔබ කියන්න ඕනේ කොහොමද ඉහළ යන්නේ? ශ්‍රම විභජනය කළාට පස්සේ හැම ශ්‍රමිකයෙක්ම තමන්ට වැඩිම දක්ෂතා තියෙන, තමන් විශේෂඥ වෙච්ච එක ශේෂ්ත්‍රයක තමයි වැඩ කරන්නේ. ඒ නිසා මේ විශේෂඥතාව නිසා මේ ශ්‍රමිකයාගෙන් ලැබෙන්නේ ඊටාම ඉහළ ඵලදාවක්. තමන්ට කළ හැකි සියලු කාර්යයන් කරනවා වෙනුවට තමන් දක්ෂම කාර්ය කිරීම නිසා
හැම ශ්‍රමිකයෙක්ගේම ඵලදායීතාව ඉහළ දමා ගන්න පුළුවන්. ශ්‍රම ඵලදාව ඉහළ යනවා කියන්නේ යෙදවුමෙන් ගන්න නිමවුමෙන් එන්න වැඩි වෙනවා කියන්නේ. ඔන්න නිමවුම මට්ටම ඉහළ යන හේතුව. මේක තමයි කරුණ. මම උත්සාහ කරන්නේ ඔබට කරුණ පැහැදිලි කරන්න. ඔබ පිළිතුර ලියද්දී ශ්‍රම ඵලදායීතාව ඉහළ යාම ඉහළ යන්නේ කොහොමද කියන එකත් ඔබේ උත්තරේ ලියන්න අවශ්‍යයි. මම ආයි කිව්වොත් කොහොමද ඉහළ යන්නේ? විභජනය කරාම වෙන්නේ එක් එක් ශ්‍රමිකයාට පුළුවන් තම තමන් දක්ෂ තම තමන්ට හොඳින් කළ හැකි යම් ශේෂ්ත්‍රයක් තෝරගෙන ඒකේ කටයුතු කරන්න. ඒ නිසා එකෙන් වෙන ප්‍රතිඵලය තමයි තමන් දක්ෂම කාර්ය කිරීම තුළ තමන්ට ඉහළම මට්ටමේ නිෂ්පාදනයක් බිහි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔක තමයි ශ්‍රම ඵලදායීතාව කියලා අපි කියන්නේ. දෙවෙනි කරුණ අපි ගත්තොත් විශේෂයෙන් අපි මේකෙදි කියනවා නව්‍යතා බිහිවීම. කොහොමද ඒක විස්තර කරන්නේ? එකම කාර්යයේ නියුතු වෙච්ච ශ්‍රමිකයෝ එකම කාර්ය දිගින් දිගටම කරද්දී ඒ කාර්ය වඩාත් පහසුවෙන් හොඳින්ම කළ හැකි අලුත් ක්‍රම ගැන ඔවුන්ගෙන් අදහස් එනවා. එකම කාර්යය Taman කරනකොට Tamanට හිතෙනවා මේක වඩා හොඳින් කරන්න පුළුවන් විදිය මොකක්ද? වඩා පහසුවෙන් කරන්න පුළුවන් විදිය මොකක්ද? වඩා වේගවත් ක්‍රමය මොකක්ද? ඒක තමයි නව්‍යතා, අලුත් අදහස්. ඒ අලුත් අදහස් බිහිවීම ඇතුලේ පුළුවන් තරම් වුන් උත්සාහ කරනවා අඩු වේලාවකින් මේව කරන්න. අන්න නිෂ්පාදන මට්ටම වැඩි වෙන එක හේතුවක්. තව පැත්තක් අපි කියනවා මේ විභජන ක්‍රියාවලියක් නිසා නිතරම යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්න පුළුවන්. එක් එක් නිෂ්පාදනාංශ වෙන් කරලා ඒ අංශයට වෙන වෙනම අපි මැෂින් හඳුන්වා දෙනවා. යන්ත්‍ර සූත්‍ර ලබා දෙනවා. ඔබ දන්නවා යන්ත්‍ර කියන්නේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය භාවිතා කරන්න වෙන්නේ ඵලදායීතාව වැඩි. ඒතර ශ්‍රමිකයෙක්ගේ ඵලදායීතා මට්ටම වැඩිවීම කියන පළවෙනි කාරණාවටම උදව් වෙනවා මේ තුන්වෙනි කරුණ. යන්ත්‍ර භාවිතා කරනවා. Taman මීට කලින් කළාට වඩා යහපත්ව වේගවත් වේග කරන්න පුළුවන් මැෂින් එකක් ශ්‍රමිකයට දෙනවා. ශ්‍රම ඵලදායීතාව වැඩි වෙනවා. ගොවියෙක්ට අලුත් ප්‍රාග්ධන උපකරණ හඳුන්වා දෙන්න එක අක්කරයකින් ගන්න ඵලදාව වැඩි කරන්න පුළුවන්. අන්න ඒකයි මේ කියන්නේ. යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම හරහා ඵලදාව වැඩි කරනවා, නිෂ්පාදනය වැඩි කරනවා. තව එක පැත්තක් තමයි අපි විශේෂයෙන් කියනවා මේ විභජන ක්‍රියාවලිය තුල නිතරම එක කාර්යයකින් තව කාර්යයකට හෝ එක අංශයකින් තව අංශයකට මාරු වෙන්න අවශ්‍ය නැහැ. දිගටම නිෂ්පාදන කටයුත්ත එකම තැනක ඉඳන් කරන්න. එතකොට අනවශ්‍ය චලනයන් අඩු වෙනවා. කාලය ඉතුරු වෙනවා. කාලය ඉතුරු වෙන්නේ ඒ කාලයේ නිෂ්පාදන ධාරිතාව තවත් වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. එසා මේ තව පැත්තක් කියන්නේ එක තැනකින් තව තැනකට ශ්‍රමිකයෝ මාරු වෙන්නේ නැති නිසා අනවශ්‍ය චලනයන් අඩු වෙන නිසා එක දවසකදී ලබන්න පුළුවන් නිෂ්පාදන මට්ටම වැඩි. ශ්‍රමිකයෙක් ගාමන්ට එක රෙදි කපලා එයා මේක මහලා එයා මේක අසුරලා ඒ ඔක්කොම කරන්න ගියොත් අනවශ්‍ය ගමන් කිරීම නිසා දවසේ නිෂ්පාදනය අඩු වෙන්න පුළුවන්. හැබැයි විභජනය කරලා එක එක අංශයට වෙන වෙනම ශ්‍රමිකයෝ දැම්මොත් මේ ඉතුරු වෙන කාලය නිසා නිෂ්පාදනය තවදුරටත් වැඩි කරගන්න පුළුවන්. අපි තව එක වැදගත් කරුණක් කියනවා විශේෂයෙන් විභජන ක්‍රියාවලිය නිසා පරිමාණානුකූල පිරිමැසුම් හට ගන්නවා. ඔබට මතකයි පරිමාණානුකූල පිරිමැසුම් කියන්නේ පිරිවැය අඩු වෙනවා. පිරිමැසුම් හටගන්න බලපාන හේතුවක් විභජන ක්‍රියාවලිය. පිරිමැසුම් ඇති වෙන්න පිරිවැය අඩු වෙන්න නිෂ්පාදනයේ කාර්යයක් සමයි. ඉතින් අවම යෙදවුමකින් වැඩි නිමවුමක් ගන්න පුළුවන්. ඒක පරිමාණානුකූල පිරිමැසුම් තාක්ෂණික කාරණාවක් විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නෙන් අහන්නේ විභජන ක්‍රියාවලිය නිසා කොහොමද නිෂ්පාදන මට්ටම වැඩි වෙන්නේ? ඔබ විභජනය හඳුන්වලා ඒ විභජන ක්‍රියාවලියෙන් ඇතිවෙන මේ අපි කතා කළේ අතරම වාසි පැත්ත මේ වාසිදායක හේතු ටික ලිවීම හරහා ඒ කරුණු සම්බන්ධ කරන්න ඕනේ කොහොමද නිෂ්පාදනය වැඩි වෙන්නේ කියන එක පැහැදිලි කරන්න. ගොඩක් ළමයින්ගෙන් වෙන දෝෂයක් තමයි මේ පොයින්ට්ස් ටික විතරක් ක්ලියර් වෙනවා. එතකොට ඔබට සම්පූර්ණ ලකුණු දෙන එකක් නෑ එක්සැම් එකේ. මේ කරුණ ඇතුලේ ඔබ සාධනය කරලා පෙන්වන්න ඕනේ ඔබේ උත්තරේ කොහොමද මේ කරුණ නිසා නිෂ්පාදන මට්ටම වැඩි වෙන්නේ කියන අදහස. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒතකොට පළවෙනි ප්‍රශ්නේ අපි කතා කළා කොටස් පහම. මම ඔබට කිව්වා මේ බහුවන් ලියන ප්‍රශ්න පත්‍රයේ නව නිර්දේශ යටතේ ප්‍රශ්න අංක 1 2 3 4 කියන කොටස් 4 අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි ඉගෙනගෙන තියෙනවා තීරිපන්තියේ කතා කරලා තියෙනවා. ඒතර අපිට මේකේ අපි අද දවසේ බහුවන ප්‍රශ්න පත්‍රය කතා කළා. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස කතා කළා. තව ඔබට මේ දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේ නව නිර්දේශයේ ප්‍රශ්න 3ක්, පැරණි නිර්දේශයේ ප්‍රශ්න 3ක් තියෙනවා. අපි සැලකිය යුතු කාලයක් අද මේ සාකච්ඡාව කරගෙන ගියා. පැය කමාරකට අධික කාලයක්. ඒ නිසා මම මේ ප්‍රශ්න සාකච්ඡාවේ ඉතුරු කොටස් ටික ඊළඟ දවසේදී ඔබත් එක්ක සාකච්ඡා කරන්න ඉතුරු කරගන්නවා.
අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරන එකෙන් එකක් ඔබට මේ විභාගය තුල ආපු ප්‍රශ්නයකට ආසන්නම විභාගයේ උත්තරයක් කියලා ඒකෙන් යහපත් ලෙස ඒක ලියා ගන්න පුළුවන් කියන හැඟීම ඇතිවීම ඉතා වැදගත්. සහ ප්‍රශ්න පත්‍රයකට තමන්ගේ දැනුම යොදා ගන්න පුළුවන්ද බැරිද? අලුත් ප්‍රශ්නයක් කොහොමද හඳුනගෙන ඒකට දැනුම පාවිච්චි කරන්න කියන එක ගැන අවබෝධයක් ගන්න පුළුවන්කම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. සාති විශාල පිරිසක් අපත් එක්ක දැන් අද දවසේ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ හැම කෙනාටම මේකෙන් ප්‍රයෝජනයක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. අපි මේකේ ඊළඟ කොටස් ටික ඊළඟ පුනරීක්ෂණ පන්තිය දවසේ සාකච්ඡා කරලා ඉන් පසුව අපි ලබන මාසයේ ඉඳලා පිළිවෙලින් ඔබේ දිගටම පුනරීක්ෂණ පන්ති පවත්වාගෙන යනවා මේ ක්‍රමය හරහා. අපි වැඩිපුර කාලයක් සහ එක්ක වැඩිපුර දින ගණනක් මේ පන්තිය පවත්වන්න යම් අපේක්ෂාවක් තියෙන ඔබේ විෂය නිර්දේශය පුළුවන් තරම් ඉක්මනින් අවසන් කිරීමේ සූදානමක් ඇති වෙනුවෙන් ගොඩාක් සැලසුම් අපි මේ දවස්වල කරනවා. අපි ඉතා ඉක්මනින් ඒ සියල්ල ගැන ඔබව දැනුවත් කරනවා. එහෙමනම් අද දවසේ අපේ මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අපි මෙතනින් නිමා කිරීමක් කරනවා.